හොඳයි අපි එමනම් මේ කරගෙන ආපු අභිධර්ම දේශනා මාලාවේ තවත් දවසක් අද 42 වෙනි කොටස අභිධර්ම දේශනාව ගත්තොත් මුළු දේශනාව දැන් අපි කොටස් 43ක් කරලා තියෙනවා. ඉතින් දැන් අපි මේ කතා කරගෙන යන්නේ චෛතසික කාණ්ඩේ සම්බන්ධව. එතකොට කොතනද අපි දැන් මේ චෛතසික කාණ්ඩේ ඉන්නේ කියලා මතක් කරනවා නම් දැන් මේ අන්‍ය සමාන රාශිය 13 කතා කරලා දැන් මේ අකුසල රාශියේ අකුසල චෛතසික 14 ගැන තමයි සාකච්ඡාව කරගෙන යන්නේ. එතකොට දැන් මේ අකුසල චෛතසික 14 මොකක්ද කියලා නැවතත් මතක් කරනවා නම් මෝහය, අහිරිකය, අනුත්ප්පය, උද්ධච්චය කියන මෝහ චතුස්කය අපි කතා කරා. එතකොට මේ මෝහ චතුස්කය අනිවාර්යයෙන්ම සියලුම අකුසල චෛතසිකවල ඒකාන්ත වශයෙන් යෙදෙනවා කියලාත් අපි සාකච්ඡා කරා. ඊට පස්සේ අපි පහුගිය වාරයේදී සාකච්ඡා කරා ලෝභය, ditthිය සහ මානය කියන ලෝභත්‍රිකය ගැන. එතකොට මේ ලෝභය, ditthිය සහ මානය මේ ලෝභ සිත් 8ේදී සුදුසු පරිදි යෙදෙනවා. සියලුම ලෝභ සිත්වල ලෝභය යෙදෙනවා. එතකොට ditthi සහගත සිත්වල ditthිය යෙදෙනවා. එතකොට ditthi විප්‍රයුක්ත සිත්වල සුදුසු පරිදි මානෙ යෙදෙනවා. එතකොට ditthi විප්‍රයුක්ත සිත් තියෙනවා 4ක්. ඒ සිත් 4ෙදී අනිවාර්යෙන් යෙදෙනවා කියන්න බෑ. මානෙ තියෙන අවස්ථාවලදී මානෙ යෙදෙනවා. එතකොට නැවතත් පොඩ්ඩක් මතක් කරනවා නම් මේ ditthියයි මානයයි කිසිම වෙලාවක එකම ලෝභ සිතේ ඇති වෙන්න බෑ. ditthිය දෙන්නේ අනිවාර්යයෙන්ම ditthි සංප්‍රයුක්ත ලෝභ සිත්වල, මානෙය දෙන්නේ ditthි විප්‍රයුක්ත සිත්වල ඇතැම් විට මානෙය දෙනකොට පමණක්. එතකොට මේ චෛතසික 7 ගැන අපි මේ වෙනකොට සාකච්ඡා කරලා අවසන් අකුසල චෛතසික 4. දැන් අපිට අද කතා කරන්න තියෙන්නේ දෝෂේ, ඉස්සාව, මච්චරිය, කුක්කුච්චේ ආදී පටන් ඉදිරියට තමයි. ඉතින් අපි අද තියෙන පළවෙනි චෛතසිකය මොකක්ද කියනවා නම් ඒක තමයි දෝෂය කියලා කියන්නේ. එතකොට මේකත් මේ ප්‍රකට චෛතසිකයක්. ඒ වුණාට බොහෝ දෙනෙක් බොහෝ වෙලාවට දන්නේ නැති අවස්ථාත් මේකේ තියෙනවා. එතකොට මොකක්ද දෝෂය කියලා කියන්නේ? මේ සිතේ තියෙන මේ ගන්න ආරම්මණයට විරුද්ධ ස්වභාවය තමයි ද්වේෂය කියලා කියන්නේ. එතකොට දැන් ලෝභයේදී ස්වභාවය තමයි ගන්න ආරම්මණය මේ බදා ගන්නවා වගේ. එහෙම නැත්නම් ඒකට ඊටාම කෑදරකමින් ගන්නවා. එතකොට මේ ද්වේෂයේ එහෙම නැත්නම් දෝෂයේ ස්වභාවය තමයි මේ ආරම්මණයට විරුද්ධ ස්වභාවය. එහෙම නැත්නම් මේ රෞද්‍රභාවය සමහර වෙලාවට ඊටා ප්‍රබල විදිහට ඒක තේරෙනවා. මේ රෞද්‍රභාවය තමයි ඒකේ ලක්ෂණය. ඉතින් මේකේ තව විශේෂ ස්වභාවයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ගින්න Tamanට නිශ්චය වූ දර ආදිය දවලා පුච්චලා දානවා වගේ මේ ද්වේෂයේ තියෙන සිත මේ සංප්‍රයුක්ත ධර්ම. එතකොට සංප්‍රයුක්ත ධර්ම කියන්නේ දැන් අපි අහලා හොඳටම දන්නවා සංප්‍රයුක්ත ධර්ම කියලා කියන්නේ ඒ සිත සමග දෙන අනිකුත් චෛතසිකත් සිතත් කියන පරමාර්ථ ධර්ම. එතකොට ද්වේෂයද සංප්‍රයුක්ත ධර්මයේද සමූහයා තමාගේ නිශ්චය වස්තුව හෘදේ වස්තුවද ශරීරයේද දවන ධර්මයක්. ඉතින් මේකත් විශේෂ කාරණයක්. දැන් මේ ද්වේෂයටපත් වුනහම මේ සංප්‍රයුක්ත ධර්ම කියන්නේ මේ චෛතසික ධර්ම පමණක් නෙමෙයි ඒක පවතින මේ හෘදේ වස්තු රූපේ පවා දවනවා. ඒක තමයි දැන් දැඩි ලෙස තරහ ගියාම දැන් අපි දන්නවා මේ සිත් පිහිටන්නේ මේ අපි මේ කියන හදවත කියන හදවත ඇසුරු කරගෙන තියෙන ලේ ධාතුව උඩ මේ හෘදේ වස්තුව කියන ඒ විශේෂ හදේ රූපය ඇසුරු කරගෙන. එතකොට දැන් මේ චෛතසික මේ ද්වේෂයේ තියෙන ස්වභාවය තමයි ඒකේ තියෙන ඒ දවන ස්වභාවයේ හින්දා ඒ සිතේ ඒ හදවතේ තියෙන ලේ ධාතුව පවා අපිරිසිදු වෙනවා. ඒ ලේ ධාතුව පවා දවනවා. ඒක නිසා තමයි ඒ තරහ ගිය පුද්ගලයෙක්ගේ ඒ මුහුණෙන්
ඇඟෙන් පවා මේ තරහ ගිය බව ඉතා හොඳින් ප්‍රකට වෙනවා. දැඩි ලෙස තරහ ගියාම දැඩි ලෙස ද්වේෂයටපත් වුනහම. ඉතින් මේක මේ විසක් මෙන් වහා නගින ස්වභාවයක් තියෙනවා. අනිෂ්ට රූප උපදවාලීමෙන් ශරීරයේ චංචල කරලා දුර්වල කරන ධර්මයක්. එතකොට මේක මේ අරූපී ධර්ම විතරක් නම් නෙමේ මේ ශරීරයේ පවා එහෙම නැත්නම් රූපී ධර්මතා පවා දුර්වල කරන්න තරම් ප්‍රබල දවන ස්වභාවයක් මේ චෛතසිකයට තියෙනවා. ඒක මේ හරියට මේ අවකාශලත් සතුරෙකු මෙන් විපතකට පමුණවන. දැන් සතුරෙක් වහාම තමන්ට අවකාශයක් ලැබුණොත් තමන්ට හානි කරනවා වගේ ඒකාන්ත වශයෙන්ම මේ ද්වේෂයේ ස්වභාවය තමයි තමන්ව විපතකට තමයි පමුණවන්නේ. ඉතින් දැන් මේ ද්වේෂය කිව්වහම දැන් අපි විශේෂයෙන්ම දැන් මේ සිංහලයේ ද්වේෂය කියන දේ ප්‍රකටව දක්වන්නේ මේ තරහ කියන ස්වභාවයට තමයි. ඒ වුණාට මේ ද්වේෂය කියන්නේ තරහ පමණක් නෙමේ. ද්වේෂයත් එක්තරා තරහත් එක්තරා මේ දෝෂය කියන චෛතසිකයේ ස්වභාවයක්. ඒ වුණාට මේ දෝෂය කියන්නේ අර අපි දැන් මෙතනදී කලින් කතා කරා වගේ මේ ආරම්මණයට විරුද්ධ ස්වභාවය තමයි ද්වේෂය කියලා කියන්නේ. එතකොට මේ ආරම්මණයට විරුද්ධ ස්වභාවය කියනකොට අපි තේරුම් ගන්න ඕන දැන් මේ විවිධ ආකාර තියෙනවා. දැන් සමහර වෙලාවට මේ ආරම්මණයට විරුද්ධ වන ස්වභාවයේදී ඒට කෝපය කියලා කියනවා. හරියට දැන් ඒ දණ්ඩකින් ගසනු ලැබු සර්පයෙක් මෙන් මද කිපුණු ඇතකු මෙන් නපුරු වෙනවා සමහර වෙලාවට. ඒ දැන් එහෙම වෙන්නේ බොහෝ වෙලාවට දැන් ආරම්මණයේ තමන්ගේ යටතේ තියෙනවා කියලා තේරෙනවා නම් ඒ අවස්ථාවේදී මේ ද්වේෂයේ ස්වභාවය එහෙම නැත්නම් දෝෂයේ ස්වභාවය තමයි තමන් ප්‍රබල නිසා හරියට මේ මද කිපුණු ඇතෙක් වගේ එහෙම නැත්නම් මේ දණ්ඩෙන් ගසනු ලැබුණු සර්පයක් වගේ දැන් මේ ආරම්මණයට දැඩි ලෙස විරුද්ධ වෙන ස්වභාවයක් තියෙනවා. එතකොට ඒ අරමුණ තමන්ට වඩා තමන්ගේ අනුකූලතාවය එහෙම නැත්නම් තමන්ට වඩා පහළ අවස්ථාවක් තියෙන වෙලාවට තමයි මේ වගේ විශේෂ මේ රෞද්‍ර ස්වභාවයකින් මේ ද්වේෂය නැගී සිටින්නේ. ඒ වුණාට මේ සමහර වෙලාවට මේ ආරම්මණය බලවත් වෙන අවස්ථා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට මේ දැන් අලියෙක් තමන්ව ලුහු බැඳගෙන එනවා නම් දැන් අලිය තමන්ට වඩා ප්‍රබලයිනේ. එතකොට මේ ද්වේෂය නිකන් අර කලින් දැක්වුවා වගේ මේ රෞද්‍රාකාරයක් නෙමේ පළ කරන්නේ පසුබස්නා ස්වභාවයක්. ඉතින් ඒකත් හැබැයි මේ ද්වේෂයම තමයි. දැන් ඒ වුණාට මෙතනදී මේ ද්වේෂයට කියනවා භය කියලා. ඉතින් දැන් මේ භය කියන එකත් දැන් අර කලින් කියපු ආකාරයටම මේ සිත කය දෙකම දවනවා. දැන් අපි හොඳට දන්නවා දැඩි ලෙස බය වෙච්ච පුද්ගලයෙක් මොන විදිහේ කම්පනයකටපත් වෙලා සමහර වෙලාවට මේ ප්‍රතිකාර කරන්න පවා සිද්ධ වෙනවා. ඉතින් ඒ කියන්නේ ද්වේෂයම තමයි. එතකොට අරමුණ තමන්ට වඩා තමන්ගේ යටතේ තියෙනවා නම් තමන්ට වඩා පසුබසින ආකාරයක් තියෙනවා නම් රෞද්‍ර ආකාරයට මේ ද්වේෂය නැගී සිටිනවා. එතකොට අරමුණ තමන්ට වඩා බලවත් නම් මේ භය විදිහට තමයි ද්වේෂය දකින්න පුළුවන් වෙන්නේ. එතකොට ඊළඟ එක තමයි දැන් තවත් ආකාරයකට තියෙනවා. දැන් මේ සමහර වෙලාවට දැන් අසූචි වගේ දෙයක් එහෙම නැත්නම් මලකුණක් වගේ අනිෂ්ට වස්තුවක් දැක්කහම එතකොට මේ දෙකටම වඩා වෙනත් ආකාරයකට තමයි මේ ද්වේෂය ඇතිවන්නේ. එතකොට එතනදී මේ අරමුණු ප්‍රතික්ෂේප කරන ස්වභාවයට අපි සාමාන්‍යයෙන් මේ අප්‍රියාව කියලා කියනවා. නැත්නම් අප්‍රියතාවය කියලා කියනවා. දැන් එතනදී වෙන්නේ මේ හැකිලෙන ආකාරය. ඒකට පිළිකුල කියලා කියනවා. එතකොට තවත් අවස්ථා තියෙනවා මේ එතකොටත් ඇති වෙන්නේ මේ ආරම්භණය ප්‍රතික්ෂේප කරනවා. දැන් අපි උදාහරණයක් හැටියට බලුවොත් දැන් මේ තමාට ඊටාම සමීප පුද්ගලයෙක් මිය යනවා. එතකොට ඒ අවස්ථාවේදී
මේ ඒ වෙනු සිද්ධිය තමන්ගේ සිතින් ප්‍රතික්ෂේප කරනවා. එතකොට ඒ වෙලාවේදී මේ අඬනවා, එහෙම නැත්නම් දෝමනස්සයටපත් වෙනවා, කනගාටුවටපත් වෙනවා. එතකොට ඒකත් ද්වේෂයම තමයි. එහෙම නැත්නම් දෝෂයම තමයි. ඉතින් තවත් විදිහකට කියනවනේ දැන් යම් කිසි ක්‍රියාවක් කරගෙන යනකොට දැන් ඒක තමන් හිතන වඩා අපහසු වෙනකොට, එහෙම නැත්නම් ඒක බලාපොරොත්තු වෙන ප්‍රමාණයට ඒක කරගන්න බැරි වෙනකොට, එතකොට ඇති වෙන්නේ ඒ ආරම්මණය සම්බන්ධයෙන් ප්‍රතික්ෂේප කරන ස්වභාවයක්. එතකොට ඒක නොසතුටක් වෙනවා. ඉතින් ඒකටත් මේ විශේෂයෙන් මේ ධර්මයේ තියෙනවා අනබිරතිය කියලා වචනයක්. ඒ ද්වේෂයම තමයි. ඉතින් මේක විවිධ ආකාරයට තියෙනවා. දැන් පැහැදිය යුතු පුද්ගලයෙකු විසින් නොමනා දෙයක් කරනු දුටු කල්හි ඇති වෙන්නේ මේ ද්වේෂයම තමයි. දැන් අපි හිතුවොත් අපි දැන් ඊටාම පැහැදීමටපත් වෙච්චි උපාසක මහත්මයෙක් ඉන්නවා. එතකොට මේ උපාසක මහත්මයා දැන් අපි මෙච්චර කල් හිතාගෙන ඉන්නේ කවදාවත් මේ සුරාපානය කරන්නේ නැහැ ඔය ආදී වශයෙන්. එතකොට අපි දකිනවා මේ උපාසක මහත්මයා සුරාපානය කරනවා. එතකොට අපේ සිතේ ඇති වෙන්නේ ද්වේෂයක්, නොසතුටු වීම ආකාරයක්. එතකොට ඇති වෙන්නේ මේ ද්වේෂයම තමයි. ඉතින් මේ ආකාරයට තමන් තේරුම් ගන්න ඕන මේ කුමන විදිහකට හිත පහළ වුණත් ඒකෙන් වෙන්නේ අරමුණ ප්‍රතික්ෂේප කරනවා නම් ඒක විවිධාකාර වෙන්න පුළුවන්. රෞද්‍රාකාරයකින් වෙන්න පුළුවන්, බයාකාරයකින් වෙන්න පුළුවන්, අප්‍රියාකාරයකින් වෙන්න පුළුවන්, දෝමනස්සාකාරයකින් වෙන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට නොඑක් විදිහට පහළ වෙන්නේ ද්වේෂයම තමයි. ඉතින් දැන් මෙතන විශේෂත්වය තමයි මේ පහළින්ම තියෙනවා වගේ මේ ලෝභයෙන් අරමුණ ගන්නේ හරියට මේ මවක් අතදරුවෙකු ගන්නවා වගේ ඊටමත් මෘදු ආකාරයට. එතකොට ද්වේෂයෙන් ආරම්මණය ගන්නේ හරියට වස්තු හිමියෙක් විසින් සොරකු අල්ලනවා. එහෙම නැත්නම් බල්ලෙක් විසින් සාවෙකු අල්ලනවා වගේ අරමුණ රිදවමින් තමයි මේ දැන් මෙතන රිදවනවා කියවම අපි සාමාන්‍ය සම්මත ආකාරයෙන් ගන්න එපා. මේ රෞද්‍ර ආකාරයෙන් තමයි මේ අරමුණ ගන්නෙ. ඉතින් දැන් මෙතනදී මේ නැවතත් කියන්න ඕන මේ විශේෂ මේ කාරණයක් තියෙනවා. දැන් මෛත්‍රී භාවනාව කරද්දී මෛත්‍රී භාවනාව කියලා කියන්නේ මෛත්‍රිය කියලා කියන්නේ අපි දැන් ඊට පස්සේ කුසල චෛතසිකයට දෙයි මෛත්‍රිය කියන චෛතසිකය කතා කරනවා. එතකොට මේ මෛත්‍රිය කියන්නේ මේ ද්වේෂයට එහෙම නැත්නම් දෝෂයට සම්පූර්ණ විරුද්ධ ස්වභාවය. එතකොට යම් කිසි කෙනෙක් මෛත්‍රී භාවනාව කරන්න හිතනවා නම් ඒ පුද්ගලයා සම්බන්ධයෙන් පළමුවෙන්ම මේ ද්වේෂය නැති වෙන්න ඕන. එතකොට මේ ද්වේෂය කියන්නේ කුමක්ද කියලා දැන් Taman තනියම මේ කාරණාත් එක්ක හිතලා බලන්න. එතකොට මේ ද්වේෂය කියලා කියන්නේ මේ පුද්ගලයෙක් සම්බන්ධ තියෙන ද්වේෂය විතරක් නෙමෙයි. අනිත් දේවල් සම්බන්ධ තියෙන ද්වේෂයත් නැති වෙන්න ඕන. මොකද ද්වේෂයට විරුද්ධ ස්වභාවයක් නේ මෛත්‍රිය කියලා කියන්නේ. එතකොට මෛත්‍රී භාවනාව Tamanට හරියට වැඩෙනවා නම් මේ හැම ද්වේෂයක්ම නැති වෙන්න ඕන. එතකොට මේ හැම ද්වේෂයක්ම කිව්වම රුදුරු බව පමණක් නෙමේ. එතකොට මේ යම් කිසි දෙයකට අප්‍රිය කරන ස්වභාවයක් එහෙම නැත්නම් Taman ඉඳගෙන ඉන්න පුටුව Tamanට හොඳ නැහැ කියලා හිතනවා නම් ඒ ඇති වෙන්නේ ද්වේෂයම තමයි. එතකොට එහෙම හිත කවදාවත් මෛත්‍රී භාවනාව වැඩෙන්නේ නැහැ. එතකොට දැන් Tamanට යම් කිසි දෙයක් දැක්කහම මේ එතන අපි හිතමුකෝ Taman ඉන්න ප්‍රදේශයේ යම් කිසි දුර්ගන්ධයක් දැනෙනවා කියලා. එතකොට මෛත්‍රී භාවනාව කරන්න බෑ. එතකොට මොකද Taman විසින් ඒක ප්‍රතික්ෂේප කරනවානේ. ඒ වගේ ඊටා සියුම් කාරණා තියෙනවා මෛත්‍රී භාවනාව. ඒක විශේෂයෙන්ම ඔය කරණීය මෙත්ත සූත්‍රය වගේ සූත්‍රවලදී ඒක අට කතාවල හැම දීර්ඝ ලෙස විස්තර කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ සම්බන්ධයෙන් හොඳට දැනගන්න. ඉතින් මේ ද්වේෂය කියන්නේ අරමුණ කොයි ආකාරයකට ප්‍රතික්ෂේප කරත් ඒ දේ ද්වේෂයම තමයි. ඉතින් මෛත්‍රිය කියලා කියන්නේ හැම ආකාරයකටම ප්‍රතික්ෂේප කිරීම ਸਰව සම්පූර්ණයෙන් නවත්තන්නේ නැත්නම් මෛත්‍රිය භාවනාවක් හැටියට වර්ධනය කරගන්න බැරි වෙන බව තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඉතින් ඕක තමයි ද්වේෂය කියන චෛතසිකයේ ස්වභාවය. එතකොට මේ දෝෂේ එහෙම නැත්නම් ද්වේෂයේ මේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන කියන්නේ මොකක්ද කියලා කතා කරනවා නම් එතකොට මේ දෝෂේ එහෙම නැත්නම් ද්වේෂයේ
ලක්ෂණය තමයි දණ්ඩෙන් පහළ සර්පයෙක් වගේ කිපීම තමයි ඒකේ ලක්ෂණය. එතකොට මේකේ කෘත්‍යය එහෙම නැත්නම් රසය කියලා කියන්නේ හරියට මේ සර්ප විසක් නගිනවා වගේ එහෙම නැත්නම් විපරීත වෙලා පැතිරෙන ලැබුගින්නක් වගේ තමාගේ මේ සංප්‍රයුක්ත ධර්මත් හදවතත් දවන ස්වභාවය තමයි මේකේ රසය එහෙම නැත්නම් කෘත්‍ය වන්නේ මේ චෛතසිකේ. එතකොට මේකේ පච්චුපට්ඨාන එහෙම නැත්නම් ඒක වැටහෙන්නේ කොයි ආකාරයටද ලබන ලද අවකාශය ඇති සතුරෙකුමෙන් තමා හා අනුන් නැසීම තමයි ඒකේ වැටහෙන ආකාරය. ඉතින් මේක විශේෂයෙන් මේ තමා කියන වචනේත් තියෙනවා. එතකොට තමන්ටත් දැනෙනවා තමනුත් මේක නිසා කොයිතරම් අපහසුතාවයටපත් වෙනවද නැසෙනවද කියන එක. එතකොට මේකට ආසන්න කාරණේ තමයි මේ විෂ මිශ්‍ර පූති මූත්‍රයක්සේ නවවිධි ආගාස වස්තු. එතකොට මේ පූති මූත්‍රය කියලා කියන්නේ පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ මේ විශේෂයෙන් අරලු සහ ගව මුත්‍ර මිශ්‍ර මේ විශේෂ බේතක් සංඝයා වහන්සේලාට අනුදැන වදාරලා තියෙනවා. ඉතින් ඒක මේ සාමාන්‍ය අපි සම්මත වශයෙන් එකපාරට හිතපුවාම මොකක්ද මේ බේත කියලා හිතුවට නිකමට හිතලා බලන්න සර්වඥතා ඥාණයෙන් තමයි ඒක දේශනා කරලා තියෙන්නේ. ඒක සර්වඥතා ඥාණය කියලා කියන්නේ කවදාවත් වරදින්නේ නැහැ. එතකොට උන්වහන්සේ මේ අරලු සහ ගව මුත්‍ර වලින් සාදන විශේෂ බෙහෙතක් භික්ෂුන් වහන්සේලාට දේශනා කරලා තියෙන්නේ. එතකොට ඒක සපයා ගැනීම ඊටාම ලේසි. ඒකෙන් සියල්ලෙන් සියලු රෝග සුව වෙනවා. එතකොට විශේෂයෙන් විනේදී බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරලා තියෙනවා. නුඹලාට මේ වගේ බේතක් මම අනුදැන වදාරනවා. එතකොට ඒ බේත තමයි මම අගය කරන්නේ. ඊට අමතරව ලැබෙන තව බේත් තියෙනවා නම් ඒක විශේෂ කාරණයක්. ඉතින් ඒක තමයි මේ පූති මූත්‍රය කියලා කියන්නේ. එතකොට ඒක ස්වභාවයෙන්ම අප්‍රසන්න වගේ හැඟීමක් එන්න පුළුවන්. ඒක නිසා වෙන්නේ නැති මෙතන පදට්ටානේ හැටියට කියලා කියන්නේ මේ විෂ මිශ්‍ර කරලා පූති මූත්‍රයක් දුන්නාම ඒ සම්බන්ධයෙන් අකමැති වෙනවා වගේ මේ නවවිධි ආඝාත වස්තු තමයි. ඒ කියන්නේ මේ ද්වේෂය ඇති වෙන ආඝාස වස්තු තමයි. දැන් මෙතන විෂ මිශ්‍ර කිරීම නිසා මේ පූති මූත්‍රය ඊටාම විෂ නිසා අප්‍රසන්න දෙයක් බවට පත් වෙනවා වගේ මේ ආඝාත වස්තු එහෙම නැත්නම් තරහ යන කාරණා තමයි මේ ද්වේෂයට ආසන්න කාරණා. ඉතින් මෙතන මේ නවවිධි ආඝාත වස්තු කියන දේ ධර්මයේ තියෙන ආකාරයට පොඩ්ඩක් අපි මතක් කරන්න හිතුවා. ඉතින් මේ නවවිධි ආඝාත වස්තු කියන්නේ මේ දකුණු පැත්තේ උඩ සඳහන් වෙන ආකාරයට මේ තරහ යන කාරණා 10ක් ධර්මයේ සඳහන් වෙනවා. සමා වෙන්න නවවිධි කොහම 9ක් සඳහන් වෙනවා. ඒක කොහොමද තියෙන්නේ? දැන් මේ අසවල් තැනැත්තා මගේ දියුණුවට බාධා කරා. ඒ කියන්නේ අතීතයේදී දැනුත් බාධා කර ඉන්නවා, අනාගතේත් බාධා කරાવી කියලා. එතකොට එතන කාරණා තුනක් තියෙනවා. එතකොට ඒ තමන් සම්බන්ධයෙන් අසවල් තැනැත්තා මගේ දියුණුවට බාධා කරා, දැනුත් කර ඉන්නවා, අනාගතේදීත් කරાવી කියලා. එතකොට එතන කාරණා තුනක් තියෙනවා. ඒ වගේම ආයමත් හිතෙනවා අසවල් තැනැත්තා මගේ මිත්‍රය එහෙම නැත්නම් මගේ හිතවතා, මම කැමති කෙනාට අතීතයේත් බාධා කරා, දැනුත් කර ඉන්නවා, අනාගතයේදීත් බාධා කරાવી. එතකොට එතන තවත් තුනක් තියෙනවා. ඊට අමතරව තව එකක් තියෙනවා, තවත් තුනක් තියෙනවා. දැන් තමන්ගේ සතුරාට මේ අතීතයේ උදව් කරා, දැනුත් උදව් කර ඉන්නවා, අනාගතයේදී මගේ සතුරාට උදව් කරයි. එතකොට මේක තමයි මේ ආකාර 9. එතකොට මේ ආකාර 9 නිසා මේක තමයි මේ තරහ ගන්න කාරණා 9. මේ වගේ කාරණා තමයි මේ තරහ ගන්න කාරණා 9 කියන හැටියට තමයි මේ පදට්ටානේ මෙතන තියෙන්නේ. විෂ මිශ්‍ර පූති මූත්‍රයක්සේ නවවිධි ආඝාස වස්තු ආසන්න කාරණයයි කියලා. ඉතින් දැන් මේක ධර්මයේ තවත් තැන්වල තියෙනවා මේක දසවිධි ආඝාත වස්තුව කියලා.
ඒකත් මේ ආඝාත වස්තු සූත්‍රය කියලා හැම සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ තියෙනවා මේ දසවිධි ආඝාත වස්තු කියලා. ඉතින් එතනදී කියන්නේත් අර කලින් කියපු කාරණා 9ටම අවසානයේදී තව කාරණාවක් තියෙනවා අස්ථානයේ කිපෙනවා කියලා. දැන් අස්ථානයේ කිපෙනවා කියන්නේ මොකක්ද කියලා සඳහන් කරනවා නම් දැන් ගලක හැප්පුණාම කකුල ඒත් තරහ යනවා. ඊට පස්සේ වැස්සොත් අද වහිනවා කියලාත් තරහ ගන්නවා. එතකොට පෑවුවොත් අද රස්නේ කියලාත් තරහ ගන්නවා. දැන් මෙතන තරහම විතරක් නෙමෙයි මෙතන මේකට තියෙන මේකට මේ ආරම්භණය ප්‍රතික්ෂේප කරනවා. එතකොට ඒ ආකාරයට මේ අස්ථානයේ කිපෙන එහෙම නැත්නම් අස්ථානයේ තරහ යන එහෙම නැත්නම් ද්වේෂයටපත් වෙනකොට ඒකත් එක්ක දාලා ඒ කාරණාවත් එක්ක ඇතුළත් කරලා මේ දසවිධි ආඝාස වස්තු කියලත් සමහර තැන්වල සමහර සූත්‍රවල දේශනා වෙනවා කියලා මතක තියාගන්න. ඉතින් කෙසේ වෙතත් දැන් මේක අපිට බොහොම තේරුම් ගන්න පහසු කාරණාවක්. කුමන හේතු නිසාද මේ ද්වේෂය කියලා ද්වේෂය ඇති වෙන්නේ? එහෙම නැත්නම් ඒකට ආසන්න කාරණේ වෙන්නේ අනිවාර්යයෙන්ම තමන් ප්‍රතික්ෂේප කරන ආරම්මණය තමයි මේකට ආසන්න කාරණය වෙන්නේ. එතකොට ඕක තමයි මේ ද්වේෂයේ එහෙම නැත්නම් දෝෂයේ ලක්ෂණය, රසය, පච්චුපට්ඨානය සහ පදට්ඨානය කියලා කියන්නේ. ඉතින් ඊට අමතරව කියනවා නම් ඊළඟ චෛතසිකේ තමයි දෙවනි චෛතසිකය මේ යටතේ අපි කතා කරන ඉස්සාව එහෙම නැත්නම් ඊර්ෂ්‍යාව කියන එක. ඉතින් මේකත් මේ බොහොම ප්‍රකටව අපිට දකින්න පුළුවන් කාරණයක්. ඉතින් මොකද්ද මේක කියලා කියනවා නම් මේ දැන් ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ ලබා තිබෙන්නා වූද මතු ලැබෙන්නට ඇත්තා වූද අනුන්ගේ සම්පත් නොවිසන ස්වභාවය තමයි ඊර්ෂ්‍යාව. ඒතකොට දැන් මේ අනිත් කෙනෙකුට තමයි මොනවා හරි හම්බ වෙන්නේ. ඒ කියන්නේ සමහර වෙලාවට මේක දැනට හම්බ වෙලා තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අනාගතයේදී ලැබෙන්නත් පුළුවන්. එතකොට දැන් වෙන කෙනෙකුට මොනවා හරි සම්පත්තියක් ලැබෙනවා. එතකොට ඒක ඉවසන්නේ නැහැ. එතකොට ඒක තමයි ඊර්ෂ්‍යාව. එතකොට එතනදී තියෙන දැන් ඊර්ෂ්‍යාව තියෙන තැනැත්තා හැම වෙලාවෙදිම මේ අනිත් අයගේ සම්පත් දැකලා නොසතුටටපත් වෙනවා. එහෙම නැත්නම් ඒ සම්පත් විනාශ වෙන්නට කැමති වෙනවා. එහෙම නැත්නම් ඒ සම්පත් ඒ අයට නොලැබේවයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ අනුන්ගේ සම්පතට කළ හැකි දෙයක් නැති කල්හි මේක ඊටාම සූක්ෂම ස්වභාවයෙන් පහළ වෙනවා. දැන් සමහර වෙලාවට දැන් මේ අනිත් අයට සම්පත් තියෙනවා. දැන් Tamanට ඊර්ෂ්‍යාවක් තියෙනවා. ඒ වුණාට මේ දැන් කරගන්න කිසිම දෙයක්වත් නැහැ. ඒවා කොච්චර හිතුවත් දැන් නොලැබේවා කියලා හිතුවත් ලැබෙනවා. එක දිගටත් ලැබෙනවා. දැන් ඒක විනාශ කරන්න විදියකුත් නැහැ. මොකද Taman මේ හිතන පුද්ගලයා ඊටාම ප්‍රබලයි. ඉතින් එතකොට කොච්චර මේ ඊර්ෂ්‍යාව ප්‍රබලද කියනවා නම් පින්වත්නි සමහර වෙලාවට ඒක ඊටාම සියුම් ස්වභාවයෙන් Tamanගේ හිතේ වැඩ කරනවා. කොහොමද ඒක වැඩ කරන්නේ? සමහර වෙලාවට දැන් එහෙම ඒක ඊටා ප්‍රකට කාරණයක් වුණත් ඒක මේ හරියට සුළු කරලා සලකනවා. සුළු කරලා කතා කරනවා. දැන් අපි හිතමුකෝ දැන් ඔන්න හොඳට සල්ලි හොයන පුද්ගලෙක් ඉන්නවා. එතකොට දැන් සල්ලි හොඳට හම්බ වෙනවා. දැන් කරන්න දෙයක්වත් නැහැ. ඒ වුණාට කියනවා දැන් ඔය ඔහොම සල්ලි හෙව්වට ඉතින් ඕක කොහොම කරලා හම්බ වෙනවද? හරියට ඔය සල්ලි හොයනවද දන්නේ නැහැ. ඕක ඔය මේ වැරදියට මේ ඔහොමනම් කාට වුණත් සල්ලි හොයන්න පුළුවන්. ඒ විදිහට ඒක සුළු කරලා සලකනවා. එහෙම සුළු කරලා කතා කරනවා. එහෙම නැත්නම් ඒක තමන්ම හිතලා ඒක එහෙමයි කියලා හිතලා සැනසෙනවා. එහෙම නැත්නම් ඒක කොච්චර සියුම්ද කියනවනම් සමහර වෙලාවට ඒකේ අනිත්‍යතාවය ගැන පවා කතා කරනවා. ඔය ඉතින් මේ ලොකුවට ගෙවල් දොරවල් තිබුණාට ඔය යාහන වාහන තිබුණාට ඔය ඉතින් ඔය සතර භූත වලින් හැදිච්ච දේවල් නේ. ඕවා මේ පඨ වියාපෝ තේජෝ වායුනේ. ඉතින් ඕක ඔය ගන්න දෙයක් නැහැ. ඉතින් ඔහොම තිබුණාට ඔහොම තමයි. ඉතින් එහෙම කියලා එහෙම හිතලා සැනසෙනවා. ඉතින් ඒ තරම් තමන්ගේ හිතේ ඊර්ෂ්‍යාව ප්‍රබලයි. ඒක ඉවස ගන්න බෑ, දරා ගන්න බෑ. ඉතින් මේ ඊර්ෂ්‍යාව කියන දේ ඊටාම
ඊටාම අනිෂ්ට විපාක දෙන දෙයක්. ඉතින් මේකේ තියෙන අනිෂ්ට බව කොච්චරද කියනවනම් මෙලවදිත් Tamanට වැඩක් නැහැ. පරලොවදිත් Tamanට වැඩක් නැහැ. දෙලවදීම Tamanට හානියක් තමයි වෙන්නේ. දැන් මේක හොඳ හින්දා කියනවා නෙමෙයි පින්වත්නි. දැන් අපි හිතමු හොරෙක් කියලා. හොරෙක් ලෝභයෙන් ගිහිල්ලා මොකක් හරි දෙයක් හොරකම් කරපුවාම අඩු ගානේ හොරකම් කරපු දේවත් තියෙනවා මේ මිනිස්සයාට ඒ වෙලාවේ. අපි හිතමු මේ ආත්මයේදී ගිහිල්ලා හොරෙන් කඩලා මණිකක් හොරකම් කරා කියලා. එතකොට ඒ පුද්ගලයාට අඩු ගානේ මණිකවත් තියෙනවා මේ ආත්මේ. ඊළඟ ආත්මවල අප්‍රමාණ විදිහට අපාදුක් වින්දා. ඒ වුණාට මේ ඊර්ෂ්‍යා කරන පුද්ගලයාට අඩු ගානේ මේ භවයේදී කිසි දෙයක් ලැබෙන්නේත් නැහැ. ඊළඟ භවයේ ඒකාන්ත වශයෙන් Tamanට අකාන්ත විපාකයක් තමයි ලැබෙන්නේ. ඉතින් මේක ඊටාම ප්‍රබල දෙයක්. ඉතින් ඒ සම්බන්ධයෙන් තමා ඊටාම සිහියෙන් ඉන්න ඕන. ඒ වගේ දෙයක් නැවත නැවත මෙනෙහි කරලාම තමයි මේ වගේ දේවල් යටපත් කරගන්න Tamanට පුළුවන් වෙන්නේ. මේ ඊර්ෂ්‍යාව නැගීගෙන එනකොට Tamanට ඒ ධර්මයේ ඉන්නවනම් ඉක්මනටම ඒක අවබෝධ වෙනවා. මේ මා තුළ දැන් තියෙන ඊර්ෂ්‍යාව තමයි මේක මට මේ ආකාරයට පහළ නොවේවා කියලා යටපත් කරන්න Tamanට පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මේකට සම්පූර්ණ විරුද්ධ ස්වභාවය තමයි අපි පසුව ඉගෙන ගන්නා මුදිතාව කියලා චෛතසිකයක්. මුදිතාව කියලා කියන්නේ අනිත් කෙනාගේ සම්පතෙහිදී සතුටු වෙනවා. එතකොට දැන් මෙත්තා භාවනා, මුදිතා භාවනා, මෙත්තා භාවනා, කරුණා භාවනා, මුදිතා භාවනා කියලා අපි පස්සේ ඉගෙන ගන්නේ. එතකොට මේ මුදිතාව කියලා කියන්නේ අනිත් අයගේ සම්පතේදී සතුටු වෙන ස්වභාවය. ඒක මේ සම්පූර්ණ ඊර්ෂ්‍යාවට විරුද්ධ ස්වභාවය. එතකොට මේකේ ලක්ෂණේ රසේ පච්චුපට්ඨානේ පදට්ඨානේ මොකක්ද කියනවා නම් මේකේ ලක්ෂණේ තමයි පරසම්පත් ඉවසන්නේ නැති බව තමයි මේකේ ලක්ෂණය. එතකොට මේකේ කෘත්‍ය වන්නේ එතකොට පරසම්පත් වලම නොඇල්ම. එතකොට පරසම්පත් ඇල්මක් නැති බව තමයි මේකේ කෘත්‍ය වන්නේ. එතකොට මේකේ පච්චුපට්ඨාන එහෙම නැත්නම් මේක Tamanට වැටහෙන්නේ කොයි ආකාරයටද? මේ මුහුණ හැකිලවීම ආකාරයෙන් එහෙම නැත්නම් Tamanගේ හිත හැකිලවීම ආකාරයෙන් මේක Tamanට වැටහෙනවා. එතකොට මේකට ආසන්න කාරණේ වෙන්නේ මෙර මහා සම්පත්තිම ආසන්න කාරණේ. එතකොට අනුන්ගේ සම්පත්තියම තමයි මේකට ආසන්න කාරණේ වෙන්නේ. එතකොට ඒක තමයි මේ ඊර්ෂ්‍යාව කියන චෛතසිකය. හොඳයි. ඊට පස්සේ අපිට තියෙන චෛතසිකය තමයි මේ චෛතසිකය ගැන කතා කරන්න කලින් මේ ඊර්ෂ්‍යාව සම්බන්ධයෙන්ම මේ වැදගත් මේ গুপ্ত කරුණු ස්වභාවය කිහිපයක් කියලා මේ රේණුකාණී චන්දවිමල ස්වාමීන් වහන්සේගේම පොතකින් ගත්ත කොටසක්. ඉතින් මේකත් මේ අපි කියන්න හිතුවා. මොකද මේක මේ උන්වහන්සේගේ මේ චිත්තෝපක්ලේශ ධර්ම සහ චිත්තෝපක්ලේශ ධර්ම කියලා වෙනම ග්‍රන්ථයක් තියෙනවා. ඒ ග්‍රන්ථයේ මේ වගේ දේවල් ගොඩාක් සඳහන් වෙනවා. ඒ කියන්නේ දැන් විශේෂයෙන්ම මේ ප්‍රශ්නේ ඉන්නේ ওই ධර්මයේ හැසිරෙන අයට. දැන් ධර්මයේ හැසිරෙන අයට දැන් තමන්ගේ ධර්මය හොඳට දන්න නිසා තමන් දන්නවා මේ දේ වැරදි කියලා. මේ දේ වැරදි කියලා දන්නවා වුණාට මේ හිතේ තියෙන මේ කෙලෙස් නැති වෙන්නේ නැහැ. එතකොට කෙලෙස් නැති වෙන්නේ නැති නිසා සමහර වෙලාවට මේ ධර්මයේ ස්වභාවයෙන් කෙලෙස් පහළ වෙනවා. ඒ ගැන තමයි මේ හොඳ ස්වභාවයෙන් එහෙම නැත්නම් කුසල් ස්වභාවයෙන් කෙලෙස් පහළ වීම තමයි මේ වංච මේ මට මතක නෑ හරියට මේ ග්‍රන්ථයේ නම වංචක ධර්ම සහ චිත්තෝපක්ලේශ කියලා තමයි ග්‍රන්ථය මට මතක හැටියට. ඉතින් ඒ ග්‍රන්ථයේ තියෙන එකක් තමයි දැන් අපි අර කලින් කතා කරා වගේ මේ ඊර්ෂ්‍යාව අන්තිමටම මේ අපි හිතනවා ඕවා මේ නිකම්ම මේ පඨවි ආපෝ තේජෝ වායු වලින් හැතිච්ච දේවල් නේ. ඕක මේ විශේෂයෙන් මේ ගන්න දෙයක් නැහැ කියලා රාණිත් කෙනාගේ සම්පත් දැකලා ඒ සම්බන්ධයෙන් ප්‍රතික්ෂේප කරන ස්වභාවයක් තියෙනවා. එතකොටත් ඒ ආකාරයට තමයි ඒක පහළ වෙන්නේ. ඉතින් ඒ වගේම මේ ඊර්ෂ්‍යාව සම්බන්ධයෙන් මේ උන්වහන්සේගේ ග්‍රන්ථයක සඳහන් වෙච්ච මේ කාරණා ටික පොඩ්ඩක් අපි කියන්න අදහස් කරා. මොකද මේක විශේෂයෙන්ම
භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් තියෙන දෙයක් නිසා අපි පොඩ්ඩක් බලමු මොකද්ද මේක කියලා. දැන් මේ අපි දන්නවා මේ ලෝභයේ ගින්නක් වගේ මේ සත්ත්ව సంతානේ තවන ධර්මයක්. දැන් අපි මීට කලින් කතා කරපු මේ ලෝභය. ඉතින් දැන් මේ කොහොමද දැන් අපි හිතනවානේ සමහර වෙලාවට මේ ලෝභය කිව්වට මේක දවන්නේ තවන්නේ නැහැ කියලා. මේක හරි හොඳයිනේ. දැන් සමහර වෙලාවට දැන් තමන් ඊටාම කැමති දෙයක් තියෙනවා. දැන් තමන් ඊටාම කැමති දෙයක් තිබුණාම තමන් ඒකෙන් ඊටාම සතුටු වෙනවා. ඒක නිසා අපිට සමහර වෙලාවට හිතා ගන්න බෑ කොහොමද මේ ලෝභය අකුසලයක් වෙන්නේ කියලා පවා. ඒ වුණාට මේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාණයෙන් තමයි උන්වහන්සේ දකින්නේ මේ ලෝභයෙන් කරන්නේ හිත දවනවා තවනවා. ඒක නිසා තමයි ලෝභ සහගත සිත් අකුසල් වෙන්නේ. ඒක නිසා තමයි ලෝභ සහගත සිත් වලින් යම් කිසි සත්‍යයක් මැරුණොත් එහෙම අනිවාර්යයෙන්ම සතර අපායෙන් එකක් බලාපොරොත්තු වෙන්න ඕන. දැන් ඒක නෙවෙයි තමන්ගේ ඉඩම් වලට එහෙම කැමති වෙලා මැරුණාම ප්‍රේත වෙලා ඉපදෙනවා. දැන් සමහර වෙලාවට අපේ සමහර ඒ වගේ තියෙනවා ඒ තමන්ගේ ඉඩම් ගෙවල් දොරවල් වලට කැමති වෙලා ඔය ආකාරයට මැරුණාම සමහර වෙලාවට සමහර පුද්ගලයෝ ඇඳුම් වලට කැමති වෙලා ඒ ඇඳුමෙම මැරිලා කාවෙක් වෙලා ඉපදෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් ඒක නිසා දැන් ඒකෙන් ඒකාන්ත වශයෙන් ලෝභ සහගත සිතකින් ඒ විදිහට මැරුණොත් එහෙම ඒ වගේ අකාන්ත උප්පත්තියක් සමහර වෙලාවට උරුම වෙන්න පුළුවන්. ඉතින් ඇයි මේ ලෝභයෙන් දවන්නේ තවන්නේ කියලා හොඳට හිතලා බැලුවොත් මේ යම් කිසි පුද්ගලයෙකුට මේ ලෝභය ඇති වුනහම මේ Tamanට තේරෙනවාද ඒ දේ ලබනු පිණිස හුඟක් දේවල් කරනවා. ඒ දේ හම්බ වුනේ නැත්නම් පුදුම තැවීමක් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට අපිට වතුර තිබා හැදුනහම වතුර බොනකම්ම ඉන්න බෑනේ. වතුර බීපුවාම තමයි මේ පිපාසය සංසිඳෙන්නේ. ඒ වගේ මේ ලෝභය සම්බන්ධයෙන් Tamanට හිතක් ඇති වුනහම මේ පුදුම විදිහට Tamanගේ හිත දවනවා. ඒක තමන් ප්‍රඥාවෙන් ඊටාම හොඳින් හිතලා බලන්න ඕන. ඒක කොච්චර දවනවද තවනවද කියලා. ඒක ලැබෙනකම්ම ඒ සම්බන්ධයෙන් බොහෝ වෙහෙසටපත් වෙනවා. ඒක ඉතින් මෙතනත් මේ උදාහරණයක් තියෙනවා. සාගින්නෙන් පෙළෙන තැනැත්තාට ඒ නිවන්නේ ඒ අමාරුව සංසිඳෙන්නේ ආහාරයක් ගැනීමෙනි. එමෙන්ම ලෝභාග්නිය නිවෙන්නේද ලෝභ කළ දේ ලැබීමෙනි. ලෝභනීය වස්තුව ලෝභයේ ආහාරයයි. එතකොට අර බඩගිනි පුද්ගලයාට ආහාරය වගේ මේ ලෝභයේ වස්තුව තමයි ලෝභයේ ආහාරය තමයි ලෝභනීය වස්තුව. එතකොට මේක මේ ආහාරය කියන්නේ මේ යම් කිසිවක් ඇතිවීමට හේතු වන බව ගැන නොව නිවන බව ගැන. එතකොට මේ දැන් අපි ධර්මයේ මේ ආහාරය කියන වචනේ යොදන තව තැනක් තියෙනවා මේ ආහාර සූත්‍රය කියලා එහෙම සූත්‍රයක් තියෙනවා. ඒකෙදී ඒ ආහාරය කියලා කියන්නේ යම් කිසි දෙයක් ඇති වෙන්න හේතු වෙන කියන තේරුමෙන් තමයි ඒ ආහාරය කියලා කියන්නේ. ඒකයි මෙතනදී මේ කියන්නේ ආහාරය කියනුවේ යම් කිසිවක් ඇතිවීමට හේතු වන බව හැඟවෙන්න නෙමෙයි කියලා. මෙතන මේ ආහාරය කියලා කියන්නේ නිවනවා කියන එක. එතකොට බඩගින්න නිවන්නේ ආහාරයෙන් වගේ මේ ලෝභය නිවන්නේ ලෝභනීය වස්තුවෙන්. ඒක තමයි එතනින් තමයි හොඳට තේරුම් ගන්න මේ ලෝභය කියන්නේ හරියට ගින්නක් වගේ. ඒක ඒකාන්ත වශයෙන්ම අකුසල ධර්මතාවයක්. ඒකට කියනවා ලෝභාග්නිය කියලා. ඉතින් මේ ලෝභාග්නිය නිවන ආහාරයක් වන බැවින් සත්වයාට හැම වෙලාවෙදිම මේ කාමනීය වස්තු ඊටාම ප්‍රියයි. ඉතින් මේක කොච්චර ප්‍රියද කියනවනම් ඒව ලැබීමට උපකාර කරන අය ඊටාම හොඳ හැටියට තමයි පේන්නේ. ඒක බොහොම ලේසි අපිට තේරුම් ගන්න. දැන් සමහර වෙලාවට කොච්චර මේ ಗುಣ හීනෙක් වුණත් මේ Tamanට යමක් දෙනවනම් මේ ලෝභනීය පුද්ගලයාට පේන්නේ අයා හරිම හොඳ කෙනෙක් හැටියට තමයි. ඒ මොකක් නිසාවත් නෙමෙයි. ඒ Tamanගේ ලෝභය සනසන්න පුළුවන් ආහාරයක්. එහෙම නැත්නම් තමා කැමති දේ Tamanට දුන්නු නිසා. ඒක නිසා හැම වෙලාවෙදිම මේ කොච්චර ಗುಣ හීනෙක් වුණත් මේ පසසනවා, ස්තුති කරනවා, එයාගේ ಗುಣ කියනවා. ඉතින් මේ මොකක්වත් වෙන්නේ මොකක් හින්දාවත් නෙමෙයි. ඇත්තටම ඒකාන්ත වශයෙන්ම මේ ලෝභය
නිසා තමන්ට මේ කාමනීය වස්තුව ලබා දුන්නු නිසා. එතකොට ඒ ආකාරයට තමයි මේ ලෝභයේ ගින්නක් වෙන්නේ. ලෝභය දවන්නේ තවන්නේ. එතකොට දැන් අපි මේකම මේ ඊර්ෂ්‍යාවට ගත්තොත් දැන් අපි මේ කතාව කිව්වේ මේ ඊර්ෂ්‍යාව සම්බන්ධයෙන් මේ গুপ্ত කරුණු සම්බන්ධයෙන් මේ උන්වහන්සේගේ පොතේ තියෙන දේ ගැන කියන්නයි. එතකොට දැන් මේ ලෝභයේ ආහාරය මේ ලෝභනීය වස්තුව වගේ මේ ඊර්ෂ්‍යාව මේ ලෝභය මෙන්ම සත්ත්ව సంతානයේ දවන තවන ධර්මයක්. එය නිවන්නේ අනෙකුගේ විපත හෝ දුක හෝ දුප්පත්කම හෝ දැකීමෙනි. මොකද දැන් මේ ඊර්ෂ්‍යාවේ ස්වභාවය තමයි අනිත් කෙනාට මොකක් හරි හම්බ වෙන එක ඉවසන්නේ. හම්බ වෙනවා බලාගෙන ඉන්න බෑ. එතකොට ඒ ඊර්ෂ්‍යාව නිවෙන්නේ කොහොමද? ඊර්ෂ්‍යාව නිවෙන්නේ අනිත් කෙනෙක්ගේ විපතක් දැක්කහම. අනිත් කෙනෙක්ගේ දුකක් දැක්කහම. එහෙම නැත්නම් අනිත් කෙනෙක්ගේ දුප්පත්කමක් දැක්කහම තමයි මේ ඊර්ෂ්‍යාව නිවෙන්නේ. එතකොට තමයි ඒ දවන තවන ස්වභාවය නැති වෙලා යන්නේ. එතකොට අන්‍යයන්ගේ විපත දුක දුප්පත්කම ඊර්ෂ්‍යාව නැමැති ගින්න නිවන ආහාරය වෙනවා. එතකොට අන්‍යයන්ගේ සැපය එහෙම නැත්නම් පෝසත්කම ඊර්ෂ්‍යාව නැමැති ගින්න වඩවනවා. ඒක තමයි ඒකේ වෙනස. ඉතින් ඒක නිසා ඊර්ෂ්‍යාව නැමැති ගින්නෙන් පෙළෙන්නේට අනුන්ගේ දුප්පත්කම් අනිත් අය බොහොම මේ ඒ විදිහට මේ දුක් විඳින එක ඊටාම මිහිරි කටයුත්තක්. විපතට පැමිණෙන එක ඊටාම මිහිරි කටයුත්තක්. ඉතින් විපතට පැමිණි අයට හා පිරිහි යන අයට ද සැප හලවුන් අයටද ඊර්ෂ්‍යාකාරයා කැමති. අන්න ඒක විශේෂ කාරණයක්. මෙන්න මේකම තමයි අපිට කියන්න ඕන කරලා තිබුණේ. හොඳයි. පේනව නේද? හරි හොඳයි. එතකොට දැන් අපිට මේකම තමයි කියන්න ඕන කරලා තිබුණේ. දැන් විපතට පැමිණි ණයට පිරිහෙන අයට තමයි එහෙම නැත්නම් මේ සැප හැරපු අයට තමයි මේ ඊර්ෂ්‍යාකාරය කැමති. එතකොට මේ පොහොසත් අයට එහෙම නැත්නම් සැප විඳින අයට මේ ඊර්ෂ්‍යාකාරය කැමති නැහැ. ඉතින් මේක කොච්චර සියුම්ද කියනවා නම් දැන් මේ රේණුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේ කියනවා මේ සමහර අවස්ථාවලදී මේක ඒකාන්ත වශයෙන්ම එහෙම ගන්න බෑ. මේ බොහෝම පුද්ගලයෝ මේ රූක්ෂ ප්‍රතිපත්ති පුරන දුක් විඳින පැවිද්දන්ට බොහෝ දෙනා කැමති වන්නේද පසසන්නේද ඒ රූක්ෂ ප්‍රතිපත්තිය සැපේ හැර සිටින බව උන්ගේ సంతානවලට අනුශීත ඊර්ෂ්‍යාවට ආහාර වන බැවින්. එහෙත් ඒ බව ඒ භගවත්හු නොදනිති කියලා. ඉතින් මේක හරි සියුම් කාරණයක්. එතකොට දැන් අපි දකිනවා බොහෝම පුද්ගලයෝ කැමති මේ රූක්ෂ ප්‍රතිපත්ති තියෙන දුක් විඳින පැවිද්දු දකින්න. ඉන්නේ ගස් යට. ඊට පස්සේ බොහොම දුකින් තමයි පිණුසිඟා පැටලා දානේ ගන්න. ඉතින් එහෙම අය දැක්කහම බොහෝ දෙනෙක් කැමති වෙනවා. ඒ කැමති වෙන්නේ මේ ස්වාමින් වහන්සේ කියනවා මේ ඒ හිත් යට සැඟවුණු එක්තරා ආකාරයක ඊර්ෂ්‍යාවට ඒක ආහාරයක් වෙනවා කියලා.
ඒක නිසා තමයිලු ඒ වගේ බොහෝ දෙනෙක් ඒ වගේ පුද්ගලයන්ට කැමති වන්නේ. ඒ වුණාට ඒ පුද්ගලයවත් ඒක දන්නේ නැහැ කියලා. ඉතින් මේක ඊටාම සියුම් කාරණයක්. ඉතින් මේක ඒකාන්ත වශයෙන් හැමෝ සම්බන්ධයෙන් මෙහෙම හිතන්න එපා. දැන් සමහර පුද්ගලයෝ ඒ වගේ භික්ෂුන් වහන්සේලා දැක්කහම උන්වහන්සේලාගේ ඒ බුදුන් වහන්සේ දේශනා කළ ආකාරයටම ඒ ආකාරයට මේ හැමදේම අතහැරලා ගිහිල්ලා කියලා ඒ ආකාරයට ඉතා හොඳට හිතලත් ඒ සම්බන්ධයෙන් කැමති වෙන අවස්ථා තියෙන්න පුළුවන්. ඒ වුණාට මේ සාමාන්‍ය ජනයා ඒ වගේ දැක්කම කැමති වෙන්නේ ඒ සාමාන්‍ය ජනයාවත් නොදකින ආකාරයේ ඒ පුද්ගලයන් තුළ ඊර්ෂ්‍යාවක් තියෙන නිසා කියලා මේ උන්වහන්සේ මේ කොටසේදී කියනවා. ඉතින් මේක ඊටාම සියුම් දෙයක්. ඉතින් සමහර වෙලාවට ඒක අකුසලයක් හැටියට තියෙනවද කුසලයක් හැටියට තියෙනවද කියලාවත් හොයාගන්න බැරි තරම් ඊටාම සියුම් කාරණයක්. ඉතින් දැන් තවත් එකක් තියෙනවා මේ උන්වහන්සේගේම ඒ ග්‍රන්ථයේ මේ වස්තුවක් නැතිවීම ලෝභේ දල්වන කාරණයක්. දැන් ලෝභ සහගත පුද්ගලයෙකුට මේ වස්තුව නැති වුනහම හරිම අමාරුයි. ලෝභේ වැඩි වෙනවා. එබැවින් ගන්නා තැනැත්තාට ලෝභියා සතුරුයි. ඒ කියන්නේ තමන්ගේ දෙයක් කවුරු හරි අරගෙන යනවා නම් මේ හරි සතුරුයි. මොකද දැන් මේ තමන්ගේ දේනේ අරගෙන යන්නේ. ඒතකොට ලෝභී පුද්ගලයාගේ සතුරා. දැන් හොරෙක් ඇවිල්ලා අරගෙන යනවා. හොරා තමන්ගේ සතුරෙක්. ඒක ඒකාන්ත වශයෙන් එහෙම තමයි. එමෙන්ම අන්‍යයන්ගේ සම්පත් ඊර්ෂ්‍යාව නැමැති ගින්නෙන් අවුලවන දෙයකි. ඒ ඊර්ෂ්‍යාකාරයට පීඩාව. දැන් මේකට සම්පූර්ණ විරුද්ධ ස්වභාවය තමයි ඊර්ෂ්‍යාවට තියෙන්නේ. එතකොට ඊර්ෂ්‍යාකාරයාට දැන් තමන්ගේ සම්පත් තිබීම ලෝභී පුද්ගලයාට සතුටට කාරණයක් වගේ ඊර්ෂ්‍යාකාරයාට ඒක ඊට විරුද්ධ කාරණයක්. අනිත් අයගේ සම්පත් තියෙනකොට ඊර්ෂ්‍යාව එන්න වැඩි වෙනවා. ඒක ඊර්ෂ්‍යාකාරයට පීඩාකාරී දෙයක් වෙනවා. එතකොට ඊර්ෂ්‍යාකාරයට මොකද්ද සැප වෙන්නේ? ඒ ඇති අයට නැති වෙලා යන එක තමයි ඊර්ෂ්‍යාකාරයාට තියෙන සැපේ. ඒක තමයි දැන් මේ බොහෝ දෙනා සුවසේ කල්යවන පැවිද්දන්ට නොසතුටු වන්නේද ගරහා කරන්නේද ඊර්ෂ්‍යාව ඇති නිසාය. එහෙත් ඒ බව ඒ පුද්ගලයෝ දන්නේ නැහැ කියලා කියනවා. ඉතින් පින්නත් මේකත් ඊටාම සියුම් කාර්යයක්. මේක නැවතත් හිතලා බලන්න තරම් සියුම් කාරණයක්. මොකද දැන් බොහෝ පුද්ගලයෝ මේ භික්ෂුන් වහන්සේලා හරි හොඳට ඉද්දි කැමති නෑ එහෙම ඉන්නවට. දැන් මේ භික්ෂුන් වහන්සේලාට ඒ සිව්පසේ ලැබෙන්නේ ඊටාම හොඳට. උන්වහන්සේලා කිසිම සීලයක් කඩන්නෙත් නැහැ. ඒ වුණාට සිව්පසේ හොඳට ලැබෙනවා. හොඳට මේ අපි හිතනවා නම් ඒ ගිහි පින්නතුන් එකතු වෙලා හොඳට තමන්ට ආවාස හදලා දීලා තියෙනවා. එතකොට මේ දානේ කිසිම ආකාරයකට වැරදීමක් නැහැ. සමහර වෙලාවට පෝසත් පින්නතුන් එකතු වෙලා ඒ පන්සලේ AC කරලා තියෙන්න පුළුවන්, වායු සමීකරණය කරලා තියෙන්න පුළුවන්, ෆෑන් ආදී යන්ත්‍ර හයි කරලා තියෙන්න පුළුවන්. ඒ වුණාට මේ භික්ෂුන් වහන්සේලා කිසිම සීලයක් කඩන්නේ නැහැ. උන්වහන්සේලාට ඒක එකතු කරගන්න උවමනාවකුත් නැහැ. ඒ වුණාට මේ සමහර පුද්ගලයෝ ඒ වගේ භික්ෂුන් වහන්සේලා දැකලා මේ සුවසේ කල්යවන පැවිද්දන් දැකලා ඊටාම නොසතුටටපත් වෙනවා. ගරහා කරනවා. අන්න අර භික්ෂුව බලන්න ඕන මේ වායු සමීකරණය කරපු ගෙවල් වල ඉන්නේ, පන්සල් වල ඉන්නේ, කාර් එකකුත් තියාගෙන තමයි ඉන්නේ. එහෙම කියලා ගරහා කරනවා. ඉතින් මේ උන්වහන්සේලා මේ කවදාවත් කාර් එකක් සල්ලි දීලා ගත්ත නෙමෙයි. ඒක කවුරු පින්වතෙක් පූජා කරලා. එහෙම නැත්නම් මේ AC කවදාවත් ඉල්ලලා ගත්තු දෙයක්වත් උන්වහන්සේලා වචනයකින්වත් එහෙම විනය කඩලා ඒව ඇති කරගත්තු දේවල් නෙමෙයි. කවුරු හරි පින්වතෙක් පූජා කරලා මේ සිව්පසේ හොඳට ලැබෙන්නේ. එහෙම නැත්නම් මේ ආහාර ඊතා ප්‍රණීත ආහාර ලැබෙන්නේ කවදාවත් ඉල්ලලා නෙමෙයි. ඊටාම උන්වහන්සේලාගේ ගුණේ දැකලා ඒ පින්නතුන් ශ්‍රද්ධාවෙන් පූජා කරලා. එතකොට ඒ වුණාට ඒක දකින්න පුද්ගලයෝ ඒකට ඊර්ෂ්‍යාව කරනවා. ඉතින් දැන් මෙතනදී මේ තමන් හොඳට මේ කාරණා මොනවද කියලා තේරුම් ගන්න ඕනේ. දැන් සමහර භික්ෂුන් වහන්සේලා කුල දූෂණ කරලා එහෙම නැත්නම් වෙන වෙන ආකාරය කරලා මේ වගේ දේවල් තමන් ලබා ගන්නවා වෙන්න පුළුවන්. එතකොට ඒක ඒකාන්ත වශයෙන් නිගා කළ යුතු කාරණාවක්. ඒ වුණාට මේ පැවිද්දන් ශ්‍රද්ධාවෙන් දෙන දේ නිසා යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් සුවසේ කල්යවනවා දැකලා බොහෝ දෙනෙක්
අසතුටටපත් වෙනවා නම් ඒ වෙන්නේ මේ ඊර්ෂ්‍යාව නිසා. ඒක සියුම් කෙලෙස් දහමක් කියන දේ ඒ පුද්ගලයන්වත් දකින්නේ නැහැ. ඉතින් ඒක තමයි මේ භික්ෂුන් වහන්සේ මේ රේණුකාණී චන්ද විමල ස්වාමීන් වහන්සේ මේ ග්‍රන්ථයේදී කියන්නේ. ඉතින් ඒක නිසා දැන් මෙතනදී මම ඊට සියුම් කාරණා ඒ වුණාට මේ කාරණා දෙක තිබුණු හින්දා අපි අදහස් කරා මේක නිකන් කියන්න ඒ සම්බන්ධයෙන් තමන්ගේ දැනුම ඇති වෙන්න. මොකද තමන්ටත් ඒ වගේ දේවල් ඇති වෙනකොට තමන් තනියම හිතලා බලන්න ඇයි මට මේ වගේ හැඟීමක් ඇති වෙන්නේ කියලා. ඉතින් අවසාන වශයෙන් මේ ඊර්ෂ්‍යාවද නොයෙක් කරුණු සම්බන්ධයෙන් ඇතිවන දෙයක්. දැන් සමහර වෙලාවට අනුන්ගේ ගුණවත් බව පිළිබඳ ඊර්ෂ්‍යාව ඇති වෙන්න පුළුවන්. මේක වස්තුවම වෙන්න ඕනේ නැහැ. ගුණවත් බව පිළිබඳ ඊර්ෂ්‍යාව ඇති තැනැත්තා මේ ගුණවතුන්ට සතුටුයි. එහෙම නැත්නම් ගුණවතුන් පසසන්නේ නැහැ. ගුණවතුන් ඒ වගේ පුද්ගලයා වැඩිපුර කැමති මේ ගුණහීනයන්ට තමයි. ගුණහීනයත් එක්ක තමයි වඩාම මිතුරු. එතකොට සමහර පුද්ගලයෝ ඉන්නවා ඇතැමුන් බොහෝ දුක් ගනිමින් ගුණධම් රකින්න හෙවත් සිල් රකින්න පැවිද්දන්ට ගරහ කරන්නේ ඔවුන්ගේ ප්‍රතිපත්ති සැහැල්ලු කොට හෝ නිෂ්ඵල කොට හෝ කතා කරන්නේ ගුණධම් පිළිබඳ ඊර්ෂ්‍යාවක් ඇති වෙන නිසා කියලා. එතකොට එහෙම පුද්ගලයෝත් ඉන්නවා. ඒ බව ඒ පුද්ගලයෝ දකින්නෙත් නැහැ. ඉතින් දැන් සමහර වෙලාවට සමහර භික්ෂුන් වහන්සේලා ඉන්නවා කිසිම සිල්පදයක් කඩන්නේ නැහැ. එතකොට උන්වහන්සේලා ඊටාම ඒ බුදුරජාණන් වහන්සේ කියපු ආකාරයටම සිල් රකින්නවා. එතකොට ඒ වගේ පුද්ගලයෝ දැක්කහම සමහර වෙලාවට එහෙම සිල් නොරකින්න පුද්ගලයෝ උන්වහන්සේලාගේ ඒ ප්‍රතිපත්තිය සැහැල්ලු කරලා කතා කරන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට දැන් සල්ලි භාවිතා නොකරන භික්ෂුන් වහන්සේ කෙනෙක් දැක්කහම කෙනෙක් කියන්න පුළුවන් දැන් කාලේ ඉතින් කොහොමද සල්ලි භාවිතා නොකර භික්ෂුන් වහන්සේ නමක් ඉන්නේ? මේ හැම දෙයකම සල්ලි ඕනනේ. ඒක ඉන්න බෑ. එතකොට සමාජ පැවැත්මක් නෑ සල්ලි භාවිතා කරන්න නැති වුනහම ඔය ආදි වශයෙන් කියන්න පුළුවන්. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේට පනවලා තියෙනවා කිසිම ආකාරයකින් මුදල් පරිහරණය කරන්න බෑ. ඉතින් මේකත් ඊටාම සියුම් කාරණාවක්. ප්‍රසිද්ධියේ කතා කරන්නත් තරම් අපහසු තත්වයකට අද ඒ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වුණාට භික්ෂුන් වහන්සේලාට ඒ ආකාරයට මිල මුදල් මුතුමැණික් භාවිතා කිරීම ਸਰව සම්පූර්ණයෙන්ම අකප කාරණාවක්. ඉතින් ගුණධම් පිළිබඳ ඊර්ෂ්‍යාව ඇති තැනැත්තා ගුණධම් නොපුරන කාමභෝගී පැවිද්දන්ට සමහර වෙලාවට කැමති වෙන්න පුළුවන්. එබඳු පැවිද්දන් ඍජු පුද්ගලයන් වශයෙන් ලොවට වැඩ ඇතියන් වශයෙන් දකිනවා. මේක මේ හැංගි කරන්න දෙයක් නැහැ. හරි ඍජුයි අසවල් භික්ෂුව කියලා ඒ ආකාරයට ඒ වගේ කාමභෝගී බුද්ධලයන්ට කැමති වෙන්න පුළුවන්. ඔවුන්ට පසසන්නත් පුළුවන්. එහෙත් ඒ ඊර්ෂ්‍යාව නිසා කෙරෙන වැඩක් බව ඒ බවත් නොදනිති. එතකොට මොකද්ද මෙතනදී දකින් වෙන්නේ මේ ගුණවත් බවට අකමැති බව. මේන් හැම දෙනාගේම පැවිද්දන් කෙරෙහි පැහැදීම් කලකිරීම ඊර්ෂ්‍යාව නිසාම සිදුවන්නක් බව නොකියනු ලැබේ. ඉතින් දැන් මෙතනදී මේ නැවතත් උන්වහන්සේත් කියනවා. ඉතින් මේක හරි සියුම් දෙයක් නිසා හැම දෙනාගේම පැවිද්දන් කෙරෙහි කලකිරීම මේ ඊර්ෂ්‍යාව හිතාම වෙනවා කියලා වැරදියට තේරුම් ගන්න එපා කියලා. ඉතින් මේ අවසාන වශයෙන් කාරණය අවුල් කර නොගෙන තේරුම් ගනිත්වා කියලා උන්වහන්සේ කියනවා. ඉතින් මේවා සාමාන්‍ය ජනයා තබා උගතුන් පවා නොදන්නා গুপ্ত කරුණු කියලාත් උන්වහන්සේ දේශනා කරනවා. ඉතින් මේක ඇත්ත පින්වත්නි. මේක ඊටාම සියුම් කාරණයක්. ඒ වුණාට Tamanට මේ අකුසල් සිද්ධ නොවෙන්න මේ සම්බන්ධයෙන් යම්කිසි තරම්වත් දුරකට අවබෝධයක් තියෙන එකේ ඊටාම වැදගත් කාරණයක් නිසා අපි මේක මෙතනදී සඳහන් කරන්න හිතුවේ. ඉතින් ඊළඟ චෛතසිකයට අපි මාරු වෙමු. අපි ඊළඟට කතා කරන්න තියෙන්නේ මේ මච්චරිය කියන චෛතසිකය. එතකොට දැන් අපි අර කලින් දැක්කා මේ ඊර්ෂ්‍යාව කියන දේ ඇති වෙන්නේ මේ අනිත් කෙනාගේ සම්පත සම්බන්ධයෙන්. එතකොට ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ අනිත් කෙනාගේ සම්පත් සම්බන්ධයෙන්, අනිත් කෙනාගේ ගුණ සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයෙන් තමයි ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ. එතකොට මේ මච්චරිය කියන දේ ඇති වෙන්නේ එහෙම නැත්නම් මසුරුකම ඇති වෙන්නේ තමන්ගේ සම්පත් සම්බන්ධයෙන්.
ඉතින් මොකක්ද ඒක කියලා කියනවා නම් දැන් තමාට අයත් දෙයක් අනෙකුට අයිතිවීම නොඉවසන්නා වූ ස්වභාවය. එහෙම නැත්නම් අඩුම වශයෙන් මේ අයිතිවීම විතරක් නෙමෙයි තමාගේ අයත් දෙයකින් අනෙකුට ප්‍රයෝජනයක් වීමක්වත් සමහර පුද්ගලයන්ට ඉවසන්න බෑ. ඒක තමයි එහෙම නැත්නම් තමාගේ සම්පත්තිය වෙනි සම්පත්තියක් අනෙකුට ඇතිවීමවත් ඉවසන්නේ නැහැ. එතකොට දැන් මේ තමාගේ සම්පත්තියක් අයිති වෙන එක විතරක් නෙමෙයි. දැන් දෙන්නෙත් නෑ තියාගන්නම දෙනවා නෙමෙයි. දැන් තමන්ගේ අපි හිතමු ගෙදර යම්කිසි දෙයක් තියෙනවා ඒකෙන් කවුරු හරි මේ මොකක් හරි කරගන්න පොඩ්ඩක් ඉල්ලනවා. එහෙමවත් කැමති නෑ මේ මසුරු පුද්ගලයා, මච්චරිය තියෙන පුද්ගලයා. එතකොට මේකේ තවත් සමහර ඊටත් වඩා ප්‍රබල දෙයක් තියෙනවා. දැන් තමාට වගේම සම්පත්තියක් අනිත් කෙනෙකුට ඇති වෙන එකවත් ඉවස ගන්න බෑ. ඒ කියන්නේ තමන්ට හොඳ කාර් එකක් තියෙනවා. අනිත් කෙනෙක් ඒ වගේම කාර් එකක් තියෙනවා නම් ඒක ඉවසන්න බෑ. තමන්ට වගේම දෙයක්. එතකොට ඒකත් මච්චරියයි. එතකොට මේ තවත් දැනගන්න තමාගේ සම්පත්තිය අන්‍යයන් දැක ගැනීමත් ඉවසන්නේ නැති ස්වභාවයක් තියෙනවා. දැන් තමාට එක්තරා දෙයක් තියෙනවා. අපි හිතමුකෝ මේක එක එක ආකාරයට වෙන්න පුළුවන්. දැන් තමාට ඊටා හොඳ ආදායමක් තියෙනවා. එහෙම නැත්නම් තමාට ඊටා හොඳ වැටුපක් ලැබෙනවා. මේ අනිත් අය ඒක දැනගන්නවට කැමති නැහැ. ඒකත් මච්චරියම තමයි. ඉතින් මේ ආකාරයට විවිධ ආකාරයෙන් මච්චරිය තියෙනවා. එතකොට Tamanට ඒව කොයි විදිහටද පහළ වෙන්නේ මේවා අකුසල් කියන දේ දැනගන්න. මොකද්ද වෙන්නේ? තමාට තියෙන දෙයක් අනිත් කෙනෙකුට අයිති වෙනවට කැමති නෑ. තමාට තියෙන දෙයකින් අනිත් කෙනෙක් ප්‍රයෝජන ගන්නවට කැමති නෑ. තමාට තියෙන වගේම සම්පත්තියක් අනිත් කෙනෙකුට තියෙනව දකින්න කැමති නෑ. තමාගේ සම්පත්තිය අන්‍යයන්ේ දකින්නවට කැමතිත් නෑ. එතකොට මේ හැම ආකාරයකටම තියෙන්නේ මච්චරිය එහෙම නැත්නම් මසුරුකම. මේ අධික මසුරු බව ඇත්තේ සමහර පුද්ගලයන්ට කොච්චර මසුරුද කියනවනම් මේ Tamanට ප්‍රයෝජනයක් නැති දේ. එහෙම නැත්නම් මේ Taman අතෑරලා දාපු දේවත් අනිත් කෙනෙක් ගන්නවට කැමති නැති තරම් මසුරු පුද්ගලයෝ ඉන්නවා. ඒ කියන්නේ දැන් මේ පැත්තක මොකක් හරි ගෙදර ඕන්නේ කියලා විසි කරලා දාලා තියෙනවා. දැන් කවුරු හරි මේ අසරණ මිනිස්සෙක් ඇවිල්ලා මම මේක ගන්නද මහත්තයා කියලා හිතනවා. එතකොට කැමති නෑ දෙන්නේ ඒක. නෑ ඕක මට පස්සේ අසවල් කාරණේට ඕන වෙන්න පුළුවන් ඕක ගන්න එපා කියලා කියනවා. තමාට අයද්දී ඉතින් ඒ වගේ පුද්ගලයන් ගැන මොන කතාවද? ඉතින් Tamanට එපා දේවල් දෙන්නේ නැති පුද්ගලයෝ අයත් දේ ගැන Tamanට අයිති දේ ගැන දීම ගැන කුමන කතාවක්ද? ඉතින් මේ තවත් සමහර පුද්ගලයෝ Taman සතු දෙයක් දීම තබා අනිත් කෙනෙක්ගේ දෙයක්වත් දෙන එක ඉවසන්නේ නැහැ. මේකත් මේ Taman සමාජයේ හොඳට දැකලා බලන්න මේ Tamanගේ දෙයක් දෙන එක පවා මේ අනිත් කෙනෙක් දෙනවටවත් කැමති නැහැ. දැන් උදාහරණයක් හැටියට දැන් ඔන්න Taman යනවා තවත් පුද්ගලෙක් එක්ක මිතුරෙක් සමග යද්දී දැන් පැත්තක ඉන්න අසරණ මිනිස්සෙක් ඉඳලා මහත්මයා මට මේ කන්න මොකුත් නැහැ කියලා මේ දැක්කහම මේ එක්තරා පුරුෂයෝ දෙන්නගේ එක පුරුෂයෙක් ආයින්ද කියලා මේ බත් පැකට් එකක් අරගෙන ගිහින් ඒ අසරණ පුද්ගලයාට දෙනවා. එතකොට මේ අනිත් පුද්ගලයාගේ මසුරුකම කොච්චරද කියනවනම් අපෝ දෙන්න එපා ওই මිනිස්සුන්ට ওই මිනිස්සු මේ බොරු කරලා ඉල්ලන්නේ. ওই මිනිස්සුන්ට දෙන්න එපා. ඒකේ වෙන්නේ මොකක්ද? මේ පුද්ගලයෝ තුන් දෙනාටම කරන්නේ අවඩ. මොකද්ද? අර හිඟන මිනිස්සයාට අසරණ මිනිස්සයාට දෙන දේ නවත්තවනවා. දෙන්න යන මිනිස්සයාට ඒ කරන්න යන පින නවත්තනවා. තමාට අනිවාර්යයෙන්ම පාප කර්මයක් කරගන්නවා. ඉතින් ඒක නිසා මේ සමහර පුද්ගලයන්ගේ මච්චරේ කොච්චර ප්‍රබලද කියනවනම් තමා දෙන එක කෙසේ වෙතත් අනිත් කෙනෙක් දෙන එකවත් ඉවසන්න බෑ. ඉතින් මේවා මේ සමාජයේ හොඳට දකින්න තියෙන දේවල්. ඒ වගේ පුද්ගලයා සමහර වෙලාවට මේ දෙන අයටත් ගරහ කරනවා. ඔහොම දෙන්න හොඳ නැහැ. ඔය දුන්නාම ওই මිනිස්සු කම්මැලි වෙනවා. ඔය දුප්පත් මිනිස්සුන්ට ඔහොම දුන්නාම මේ මිනිස්සු කොහොම හරි කරලා ඔය කීයක් හරි හොයාගන්න රැකියාවක් කරලා මහන්සි වෙලා තමන් හොයාගන්න දෙන්න ඕනනේ.
කියලා මේ දෙන පුද්ගලයන්ටත් ග්‍රහ කරනවා. අනිත් අයගේ දීම ඒ ආකාරයට ඉවසන්නේ නැති එකට මේ ධර්මයේ කියන වචනයක් කදරීයතාවය කියලා. ඉතින් ඕක තමයි මච්චරිය කියලා කියන්නේ. ඉතින් මේ මච්චරිය කියන දේ මේ ධම්මසංගණියේ මේ ආකාර පහකට කියලා තියෙනවා. ඉතින් අපි මේ ආකාර පහ ගැන සාකච්ඡා කරලා අද සාකච්ඡාව නවත්තමු. ඉතින් මොකද්ද මේ ධර්මසංගණියේ තියෙන මේ මසුරුකමේ ආකාර පහ? එකක් තියෙනවා ආවාස මච්චරිය කියලා. ඉතින් මේ ආවාස මච්චරිය කියලා කියන්නේ මේක මේ ධම්මසංගණී ප්‍රකරණේ විශේෂයෙන්ම දක්වලා තියෙන්නේ මේ වික්ෂුන් වහන්සේලා සම්බන්ධ. ඒ වුණාට ඒක අපි ගිහි අපටත් සම්බන්ධ කරගන්න පුළුවන්. එතකොට ආවාස මච්චරිය කියලා කියන්නේ දැන් සමහර වෙලාවට මේ ආවාසය කියලා කියන්නේ වාසය කරන තැනට. එතකොට සමහර පුද්ගලයන්ට තමන් වාසය කරන තැන සම්බන්ධයෙන් මසුරු බවක් තියෙනවා. දැන් මේ අපි ගිහි අපිට වගේ නෙමෙයි පින්වත්නි මේ භික්ෂුන් වහන්සේලාට ඒ තමාගේ ආවාසයේ අයිති නැහැ. ඒක සංඝ සතුයි. ඒක දැන් කෙසේ වෙතත් ඔය විහාර වෙන වෙනම භික්ෂුන් වහන්සේලා මෙසේ කියලා එහෙම නීති පද්ධති තුලින් ඒ ඔප්පුතරප්පු ලියලා අයිති වුණාට හැම ආවාසයක්ම හැම විහාරයක්ම ධර්මය අනුව නම් සංඝ සතු දෙයක්. සියලුම භික්ෂුන් වහන්සේලාට අයිති. එතකොට දැන් සමහර වෙලාවට දැන් මේ ආවාස එහෙම නැත්නම් වාසස්ථානය පිළිබඳ මසුරු වෙන භික්ෂුන් වහන්සේලා තමන් වසන පන්සලේ වතින් සම්පූර්ණ තවත් ගුණවත් භික්ෂුන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා වසනවට කැමති නැහැ. එහෙම නැත්නම් ඒ වගේ නොපැමිණීමම තමයි කැමති වෙන්නේ. එතකොට ඒක භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් ආවාස මච්චරිය කියලා කියනවා. එතකොට ඒක දැනගන්න භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් ඒ ආවාස මච්චරිය ඒ ආකාරයට තමයි දේශනාවේ සඳහන් වෙන්නේ. ඒ වුණාට මේකේ තවත් විශේෂ කාරණයක් තියෙනවා. දැන් සමහර භික්ෂුන් වහන්සේලා ඉන්නවා මේ කෝලහල කරනවා, අන්‍යයන්ට කරදර කරනවා, එහෙම නැත්නම් ආරාමයේ දූෂණය කරනවා. ඒ වගේ භික්ෂුන් වහන්සේලා එන එකට අකමැති වීම ආවාස මච්චරිය නෙවෙයි. එතකොට මොකද ඒ වගේ භික්ෂු කෙනෙක් ආපුවාම මේ තමන්ගේ ආවාසය තියෙන තත්ත්වෙ වල පහළට වැටෙනවනේ. ඒ කෙනෙක් එන එකට අකමැති වීම ආවාස මච්චරිය නෙවෙයි. එතකොට දැන් මේ ගිහියන්ගේ පැත්තෙන් ගත්තොත් ගිහියන්ගේ වාසස්ථාන තම තමන්ට අයිති ඒව නිසා ඒවට තව කෙනෙක් එනවට අකමැති වීම ආවාස මච්චරිය කියලා ගන්න වැරදියට ගන්න එපා. මොකද දැන් උදාහරණයක් හැටියට දැන් තම තමන්ට අයිති ගෙයක් තියෙනවනේ. එතකොට ඒගේ මේ භික්ෂුන් වහන්සේලාට වගේ මේ ඕනම ගිහියෙකුට අයිති ගයක් නෙමෙයිනේ. එතකොට දැන් උදාහරණයක් හැටියට මගේ ගෙදරට අසවල් පුද්ගලයා එනවට මං අකමැති නම් ඒක මේ ආවාස මච්චරිය හැටියට ගන්නේ නැහැ. ඒක විශේෂයෙන් තේරුම් ගන්න. එතකොට ගිහියන් සම්බන්ධයෙන් ඒ වගේ දෙයක් සඳහන් වෙන්නේ නැහැ. එහෙත් අයිතිය ඇත්තෙක් ඒ ගෙදරට පැමිණීම නවත්තනවා නම් එතකොට ඒක ආවාස මච්චරිය කියලා කියන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. සහෝදරයෝ දෙන්නටම ගෙදර අයිති. එක සහෝදරයෙක් කැමති නැහැ අනිත් සහෝදරයා ඒ ගෙදරට වැඩි යනවට එනවට. එතකොට දැක්වෙන්නේ ආවාස මච්චරිය. එතකොට අයිති නැති කෙනෙක් කෙනකොට අකමැති වීම ආවාස මච්චරිය කියලා ගන්න එපා කියලා ධර්මයේ සඳහන් වෙනවා. එතකොට ඒක තමයි ආවාස මච්චරිය කියලා කියන්නේ. එතකොට ඊළඟ මච්චරිය තමයි මේ කුල මච්චරිය කියලා කියන්නේ. එතකොට මේක භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් කියන්නේ දැන් තමන්ගේ නෑගයකට හෝ දායකයෙකුට හෝ අන්‍ය භික්ෂුවගේ පැමිණීම හා ඒ ගිහියන් විසින් අන්‍ය භික්ෂුවට උපස්ථාන කිරීම නොවිසවන ස්වභාවය තමයි මේ කුල මච්චරිය කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් යම්කිසි භික්ෂුවක් ඉන්නවා ඒ භික්ෂුවට නිතර උපස්ථාන කරන උපාසක ගෙදරකට වෙනත් භික්ෂුවක් යනවා. එතකොට ඒක ඉවසන්නේ නැහැ. එතකොට ඒකට තමයි කුල මච්චරිය කියලා කියන්නේ. එතකොට එතන ආයමත් සඳහන් වෙනවා දැන් වෙන දුස්සීල භික්ෂුවක් ඉන්නවා. ඒ දුස්සීල භික්ෂුව තමන්ට උපස්ථාන කරන ගිහි ගෙදරකට ගිහිල්ලා ඔවුන්ගේ ශ්‍රද්ධාව නැති වෙන ආකාරයට බුදුසසුනට කලකිරවන ආකාරයට වැඩ කරනවා. ඒ වගේ භික්ෂුවක් තමන්ගේ උපාසක ගෙදරකට යන එකට අකමැති වීම කුල මච්චරිය නෙමෙයි. කුල මච්චරිය කියලා කියන්නේ ගුණවත් භික්ෂුවක් තමන්ට උපස්ථාන කරන උපාසක ගෙදරකට ගිහිල්ලා ඒ වගේ ගරුමුහුණම් ලබන එක ප්‍රතික්ෂේප කරන ස්වභාවය තමයි ඒකට අකමැති වීම තමයි කුල මච්චරිය කියලා කියන්නේ.
එතකොට ඊගාවට තියෙනවා ලාභ මච්චරිය කියලා. අන්‍ය භික්ෂූන්ට චීවරාදී ප්‍රත්‍ය ලැබීම නොයසන ස්වභාවය තමයි ලාභ මච්චරිය කියලා කියන්නේ. එතකොට දැන් ඇතැම් භික්ෂූන් සදහවතුන් විසින් පුදන ප්‍රත්‍යයන් නොමනා විදිහට පරිහරණය කරනවා නම් ඒවා අරගෙන විනාශ කරනවා නම් ඇතැම් භික්ෂූන් පින් කැමැතියන් දෙන සිව්පසේ තමනුත් පරිභෝග කරන්නේ නැතුව අන්‍යයන්ටත් පරිභෝග කරන්න දෙන්නේ නැතුව කුණු වෙලා දි รา යන්න හරිනවා නම් ඉබෙවින් ඒ වගේ දේවල් එවැනි භික්ෂූන්ට පමණට වඩා සිව්පසේ ලැබුණු දැක ඉදින් මේවා යහපත් භික්ෂුවට ලැබෙන්නේ නම් හොඳයි කියලා හිතන එක ලාභ මච්චරිය නෙමෙයි. එතකොට මෙතනදිත් මේ වෙනස තේරුම් ගන්න. දැන් එතකොට ලාභ මච්චරිය කියලා කියන්නේ අන්‍ය භික්ෂුවකට වැඩි වැඩියෙන් ප්‍රත්‍ය ලැබෙනකොට ඒක නොයසන ස්වභාවය තමයි ලාභ මච්චරිය කියලා කියන්නේ. ඒ වුණාට යම්කිසි නරක භික්ෂුවක් ඉන්නවා නම් ඒ භික්ෂුවේ ලබන ප්‍රත්‍යයන් නොමනා විදියට පරිහරණය කරලා විනාශ වෙන්න හරිනවා නම් ඒ වගේ භික්ෂුවකට ප්‍රත්‍ය ලැබෙන එකට අකමැති වීම ලාභ මච්චරිය නෙමෙයි. ඒක තමයි ලාභ මච්චරිය කියලා කියන්නේ. ඊට පස්සේ අවසාන වශයෙන් වර්ණ මච්චරිය කියලා කියන්නේ දැන් මේ වර්ණ මච්චරිය කියවම වර්ණයේ ආකාර දෙකක් වෙන්න පුළුවන්. එකක් තමයි ශරීර වර්ණය, තවත් එකක් මේ ගුණ වර්ණය. එතකොට මේ දෙකම ගැන මච්චරිය තියෙනවා. දැන් සමහර වෙලාවට මේ තමාගේ ශරීරයේ අන්‍යයන්ගේ ශරීරයේ වර්ණවත් වෙනවට නොකැමැති බව තමයි වර්ණ මච්චරිය. ඉතින් මේක මේ භික්ෂුන් වහන්සේලාට පමණක් නෙමෙයි ගිහි පුද්ගලයන්ටත් අදාළ වෙනවා. දැන් සමහර වෙලාවට දැන් අපි හිතමුකෝ තමන් හොඳ ඇඳුමක් ඇඳගෙන යනවා. තව කෙනෙක් අහනවා මේ ওই ඇඳුම කොහෙන්ද ගත්තේ? කැමති නෑ කියන්න. ඊ දින වර්ණ මච්චරිය තමයි. එව නැත්නම් තමා විශේෂ මේ අපි හිතමුකෝ ආලේපයක් එහෙම නැත්නම් තමන් කාය වර්ධන බේතක් අරගෙන මේ බොහොම වර්ණවත් වෙලා තව කවුරු හරි අහනවා මේ කොහොමද ඔහොම කරගත්තේ මොන ආකාරයේ බෙහෙතක්ද පරිහරණය කරේ කියන්න කැමති නැහැ. එතකොට ඒ තියෙන්නේ වර්ණ මච්චරියම තමයි. ඉතින් මේවා බොහොම සමාජයේ දකින්න තියෙන දේවල්. එතකොට මේ වර්ණ මච්චරිය හැරුණාම තවත් කාරණයක් තියෙනවා. තමාමෙන් අන්‍යයන්ගේ මේ ගුණය වර්ධනය වෙනවට කැමති නැති අයත් ඉන්නවා. දැන් තමන් වගේම ගුණවත් වෙනවට කැමති නැහැ සමහර පුද්ගලයෝ. දැන් තමන් හොඳින්ම ඉන්නවා, සිල් රකින්නවා, භාවනාත් කරනවා, ධර්මයේ අසනවා, ධර්මයේ දේශනා කරනවා, ධර්මයේ කියලා දෙනවා. හැබැයි අනිත් අය ඒ වගේ වෙනවට කැමති නැහැ. ඉතින් ඒ ආකාරයේ තියෙන්නේ එතකොට මේ ගුණ මච්චරිය. ඒකත් මේ එක්තරා වර්ණ මච්චරියක් තමයි. ශරීර වර්ණ මච්චය ඇති තැනැත්ත අන්‍යයන්ගේ ලස්සන ගැන කතා කරන්නට හෝ අන්‍යයන්ගේ ලස්සන කියනු ඇසීමටවත් කැමති වෙන්නේ නෑ. අන්නාරයා හොඳ ලස්සනයි, හොඳ ඇඳුමක් ඇඳගෙන ගියේ, ඊටාම හොඳට හිටියේ, හොඳ උස මහත ලස්සන මිනිස්සයා කැමති නෑ කියනවට. එතකොට ඒ වගේම තමයි ගුණ මච්චරියේ තියෙන මිනිස්සයා අර මිනිස්සයා හරි ගුණවත්, හොඳ සිල් රකින්නවා, එහෙම කියනවට කැමති නෑ. අසන්නට කැමති නෑ. එතකොට ඒකත් මේ ගුණ මච්චරිය. එතකොට මේ වර්ණ මච්චරියයි ගුණ මච්චරියයි කියලා වර්ණ මච්චරිය ආකාර දෙකකට යෙදෙනවා කියලා දැනගන්න ඕන. ඉතින් අවසාන වශයෙන් මේ ධම්ම මච්චරිය කියලා තියෙනවා. මෙතනදී මේ ධර්ම මච්චරිය කියලා කියන්නේ පස්වෙනි එක. මේ ධර්මයේ කිව්වහම ආකාර දෙකක් තියෙනවා. මේ ප්‍රතිවේද ධර්මය හා පර්යාය ධර්මය කියලා. මේ ප්‍රතිවේද ධර්මය කියලා කියන්නේ මේ සෝවාන්, සකු르දාගාමි, අනාගාමි ආදී වශයෙන් මාර්ගඵල නිර්වාණයට තමයි ප්‍රතිවේද ධර්මය කියලා කියන්නේ. එතකොට මේ ප්‍රතිවේද ධර්මයේ ලබන පුද්ගලයෝ ආර්යෝනේ. එතකොට මේ ආර්යයන්ට මේ මච්චරිය ඇති වෙන්නේ නැහැ. එතකොට මේ ප්‍රතිවේද ධර්මයේ පිළිබඳ මසුරු බවක් ආර්ය ඇති කරගන්නේ නැහැ. ඒකින් හින්දා මේ ප්‍රතිවේද ධර්මය හා පර්යාප්ත ධර්මය ගත්තාම මේ ධර්ම මච්චරිය කියන එක යෙදෙන්නේ පර්යාප්ත ධර්මයට විතරයි. මොකද මේ ප්‍රතිවේද ධර්මය ඇති කරගත්තාම මේ ඇති කරගන්නේ අතට පස්සේ මේ පුද්ගලයා ආර්යෝ වෙන නිසා මේ ආර්යෝ මේ අනිත් පුද්ගලයන්ට මේ මාර්ගඵල ඇති වෙන එකට ඊර්ෂ්‍යාවක් එහෙම නැත්නම් මච්චරියක් ඇති කරගන්නේ නැහැ.
ඒ පුද්ගලයා හැම වෙලාවෙදීම හිතන්නේ අනේ මම වගේම තවත් පුද්ගලයෝ මේ මාර්ගඵල ලබාවා කියලා තමයි හිතන්නේ. ඒකට තමයි ආර්යෝ කැමති වෙන්නේ. ඒක නිසා මේ ධර්මමච්චරියේ විශේෂයෙන් ඇතිවන්නේ පර්යාය ධර්මයේ සම්බන්ධයෙන්. ඉතින් ඒ පුද්ගලයෝ මොකද කරන්නේ? මේ ධර්මමච්චරිය ඇතිවල පුද්ගලයෝ මේ Taman දන්න මේ අප්‍රසිද්ධ ධර්ම කරුණු, මේ සියුම් ධර්ම කරුණු අන්‍යයන්ට දෙන්න කැමති වෙන්නේ නැහැ. දැන් මේ ධර්මයේ දේශනා කරත් මේ සියුම් කාරණා කියලා දෙන්නේ නැහැ. උඩින් පල්ලෙන් යනවා මේ සියුම් දේවල් කියලා දෙන්නේ නැහැ. ඒ ටික කියන්න දෙන්නේ නැහැ. ගුරු මුෂ්ටිය තියාගෙන කොටසක් තියාගෙන තමයි කියන්නේ මේ ධර්මයේ කොතනද තිබුණේ කියලා කියන්න තමන් කියපු පොත ගැන කියන්න කැමති නැහැ. එතකොට ඒ පුද්ගලයෝ මේ ධර්ම මසුරෝ. ඉතින් ඔව්හු ධර්මයේ උගන්වන්නට උත්සාහ කරන අන්‍යයන් දුටු විට බොහෝ වෙලාවට ඒකේ මේ දුෂ්කරකම් තමයි කියන්නේ. මේවා මේ සාමාන්‍ය පුද්ගලයන්ට මේ ඉගෙන ගන්න පුළුවන් දේවල් නෙමෙයි. මේ ධර්මයේ හරි ගැඹුරුයිනේ. මේක මේ ප්‍රඥාවන්තයන්ට විතරයි. මේවා මේ ලේසියෙන් ඉගෙන ගන්න බෑ. බොහොම පොත් කියවල තමයි ඉගෙන ගන්න ඕනේ කියලා ඒගොල්ලෝ පසුබස්සවනවා. එහෙම නැත්නම් වෙන අතකට හරවනවා. ඉතින් ඒ වගේ පුද්ගලයෝ විශේෂයෙන්ම මේ ධර්මයේ උගන්විය යුතු පුද්ගලයෝ වෙනවා කියලා කියනවා. මොකද ඇතැම්හු ධර්මයට මේ ඒකෙන් වෙන්නේ මේ සමහර පුද්ගලයෝ මේ ධර්මයට දැන් එතකොට ඒක තමයි මේ ධර්මමච්චරිය කියලා කියන්නේ. එතකොට හැබැයි දැන් සමහර තවත් පුද්ගලයෝ ඉන්නවා ධර්මයේ කියලා දෙන්න කැමති වෙන්නේ නැහැ. හැබැයි ඒ කැමති වෙන්නේ විශේෂ කාරණයක් හින්දා. මොකක්ද මේ විශේෂ කාරණේ? දැන් සමහර පුද්ගලයෝ ඉන්නවා ධර්මයේ ඉගෙනගෙන ධර්මයට පහර ගහන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඒ කියන්නේ දැන් තමන් හොඳට ධර්මයේ දන්නවා. ඒ වුණාට පුද්ගලයෙක් කෙනා ධර්මය අහගන්න. හැබැයි මෙයා දන්නවා මේ හොඳට මෙයා මේ ඉගෙන ගන්න හදන්නේ මේ ධර්මයට පහර ගහන්න. එතකොට ඒ වගේ පුද්ගලයන්ට ධර්මයේ කියලා දෙන්න අකමැති වීම ධර්මමච්චරිය නෙවෙයි. එතකොට තවත් සමහර පුද්ගලයෝ ඉන්නවා මේ බොහොම මේ ලාමක පුද්ගලයෝ ධර්මයේ ඉගෙනගෙන මේ තමන් හරි දන්න කෙනෙක් උත්තරීසර මනුෂ්‍ය ධර්මය. ඒ කියන්නේ තමන් මේ අධිගම ලබන එහෙම නැත්නම් ඥානෙ ලබලයි කියලා නිකන් කැපී පෙනෙන්න උත්සාහ කරන පුද්ගලයෝ ඉන්නවා. ඒ වගේ පුද්ගලයන්ට ධර්මයේ කියලා දෙන්න කැමති වෙන්නේ නැහැ. එතකොටත් ඒකට ධර්මමච්චරිය කියලා කියන්න බෑ කියලා කියනවා. ඉතින් දැන් මෙතනදී මේ තවත් සමහර පුද්ගලයෝ ඉන්නවා. දැන් ඒ වගේ එහෙම කරන්න ගිහිල්ලා අයියෝ මේ පුද්ගලයා මේක ලැබුණොත් මේ පුද්ගලයා මේ අපායටනේ යන්නේ කියලා මේ අපායගාමී වෙයි කියලා මේ ඒ පුද්ගලයා සම්බන්ධයෙන් මේ තමන් අනුග්‍රහය කරලා කියන්නේ යාට අනුකම්පා කරලා ධර්මයේ කියලා දෙන්නේ නැහැ. මොකද මේ පුද්ගලයා මේක අරගෙන අර සර්පයාගේ වල්ගෙන් අල්ලගත්තා වගේ අපායගාමී වෙනවනේ කියලා ඒ සම්බන්ධයෙන් හිතලා ධර්මයේ කියලා දෙන්නෙත් නැහැ. එතකොට ඒක නිසා ඒ වගේ වෙනකොට ඒක ධර්මමච්චරිය කියලා වරදවා ගන්න එපා. ඉතින් මේ අවසාන වශයෙන් කියනවා මේ මච්චරිය මේ ධර්මසංගණී ප්‍රකරණයේ තියෙන මේ මච්චරිය ආකාර වලින් මේ ආවාස මච්චරිය තියෙන පුද්ගලයෝ මේ ආවාසවල කුණු කසල හිස මත තබාගෙන හැසිරෙන ප්‍රේතයන් වෙලා ඉපදෙනවා කියලා. ඊට පස්සේ කුල මච්චරියේ තියෙන පුද්ගලෝ ලේවමන ලේ අතිසාර හටගන්න පුද්ගලයෝ වෙනවා කියලා. ලාභ මච්චරියෙන් ඉන්න පුද්ගලයෝ යක්ෂයන් ප්‍රේතයන් පිඹුරම් වෙනවා කියලා. වර්ණ මච්චරියෙන් ඉන්න පුද්ගලයෝ විරූපී බවට පත් වෙනවා කියලා. ධර්ම මච්චරියේ තියෙන පුද්ගලයෝ මෝඩයන් බවට පත් වෙනවා කියලා. මේව අත්තසාලනී අටුවාවේ තියෙනවා කියලා කියනවා. එතකොට ආයමත් කියනවා මේ ආවාස මච්චරියේ තියෙන පුද්ගලයෝ නරකයේ ඉපදෙනවා. කුල මච්චරියේ තියෙන පුද්ගලයෝ අල්පලාභී වෙනවා. ලාභ මච්චරියේ තියෙන පුද්ගලයෝ ගූත නරකයේ උපදිනවා. වර්ණ මච්චරියේ තියෙන පුද්ගලයෝ උපදින ජාතවල විරූප වෙනවා. ධර්ම මච්චරියේ තියෙන පුද්ගලයෝ කුක්කුල නරකයේ උපදිනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා කියලා තියෙනවා. ඉතින් මේ ආකාරයට තමයි මේ මච්චරියේ තියෙන විපාක සම්බන්ධයෙන් ධර්මයේ සඳහන් වෙන්නේ. ඉතින් අවසාන වශයෙන් මේ මච්චරියේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන අපි හිතනවා දැන් හොඳට මේක අවබෝධ වුණු නිසා මේකේ ලක්ෂණය වෙන්නේ ලැබූ හෝ ලැබිය යුතු හෝ තමා සම්පත් හැඟවීම තමයි මේකේ ලක්ෂණය.
එතකොට මේක Tamanට මේකේ කෘත්‍ය වෙන්නේ මොකද්ද? ඒ සම්පත්තියම මේ අනිත් අයට සාධාරණීය වෙන බව නොවිසන එක තමයි ඒකේ කෘත්‍යය. එතකොට මේක Tamanට නුවණට වැටහෙන්නේ කොහොමද? හැකිලෙන බව නොහොත් කටුකාකාර පැවැත්ම තමයි මේක Tamanට වැටහෙන්නේ. මේකට ආසන්න කාරණේ තමයි තමන්ගේ සම්පත්තියම තමයි ආසන්න කාරණේ. මොකද තමන්ගේ සම්පත්තිය අනිත් අයට ලැබෙන එකනේ මේකේ දරා ගන්න බැරි වෙන්නේ. ඉතින් ඔය ආකාරයට මේ මච්චරිය කියන එක ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් අපි අද චෛතසික 3ක් ගැන කතා කරා. ද්වේෂය ඊට පස්සේ ද්වේෂයට පස්සේ අපි කතා කරා ඊර්ෂ්‍යාව, ඊට පස්සේ කතා කරා මච්චරිය. ඉතින් අපි මේ කොටසත් එක්ක අද දින සාකච්ඡාව අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊගාව දිනේ කුක්කුච්චේ කියන චෛතසිකය ගැන සාකච්ඡා කරන අදහසින්. ඉතින් අද දින සහභාගී වෙච්ච සියලුම දෙනාට හදපිරි පුණ්‍යානුමෝදනාව කරමින් මෙතෙක් වෙලා අපි මේ ධර්මයේ අසලා අවබෝධ කරගත්තු මේ ධර්ම කරුණු අපි සියලු දෙනාගේම නිර්වාණ පෝදේ සම්බන්ධයෙන්ම හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමින්ම අද දින සාකච්ඡාව අපි මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.